ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි විවේකී ඉරිදා උදෑසන අපි සුපුරුදු පරිදි මේ බලාපොරොත්තු වන්නේ මෙත් පාමුල ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ නිග්දනීය තලාවපාර අංක 27 ඒ නිවසේ පදිංචි කේ.පී. චූලානී මහත්මිය, සුභද්‍රා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් ඒ සියලු දෙනාගේ පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ හාමුදුරන් වහන්සේට දැහැත් වට්ටිය පූජා කරමින් අපි චාරිත්‍රානුකූලව ධර්ම දේශනාවට ආරාධනා කරන මොහොත අදත් ඔබේ සිත් සෝපත් කරන්නට මෙත් පාමුල ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරන්නේ ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය කැටවල හේමාලෝකනා හිමිපාණන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. දහම් සුගන්ධය මුළු ලෝකෙට යන පින්වන්ත මොහොතයි මේ. සෑම සුගන්ධයකටම වඩා ධර්මයේ සුගන්ධය අග්‍රබයි. දේවතාවෝ පරසතු මදාරා ආදී අප්‍රමාණ සුවඳ තිමල් වල වින්දනයේ විඳගත්ත් දහම් සුගන්ධයට නිරන්තරයෙන්ම නැමුණු සිත් ඇත්තෝ වන්නට එක හේතුවක් ඒක. අද මේ දහම් සුගන්ධය වෙනුවෙන් දේවතාවුන් වහන්සේලාගේ ආරාධනාව, දේවතාවුන් වහන්සේලාගේ අවධානය යොමු වී තිබෙන මොහොතේ අප දැන් ආරාධනා කරමු මෛත්‍රී සිතින් සියලු දේවතාවුන් වහන්සේලාට දහම් සවනට එක්වන්නටයි කියා. පයක ගිංගිරි අතට වලලෝ කනට තෝඩු දරා හිසට කිරුල හිතට පිනග ගෙන සොම්නස දරා අසනෝරේ සේවා හිත යොමු කළ සදහැටි බව දරා අසනු මැනවි දෙවිඳුනි දේශනා ධම්මද දරා සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටේ තාන්තලික්කේ විමාන දීපේ රත්තේත ගාමේ තරුවන ගහනේ ගේහවත් තුන්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. අසරණ සත් වග සසරින් මුදවන සිත් දරා අපමණ දිගු සසරක වැඩි පාරමිදම් පුරා කොපමණ නම් වේසුනේද අපමණ දුක් දරා නොපමණ වූ ඒ බුදු ගුණ වඳිමි දෝත දරා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නන්දෝපනන්ද බුද්ධකං විබුදං මෛත්‍රින් පුත්තේන තේර භුජගේන දමාපයන්තු ඉන්දෝපදේශ විදිනා
චිතවා මුනින්දු තං තේජසා භවතු තේ ජය මංගලානි. ශ්‍රද්ධා සම්පත්තියෙන් ලද ආධ්‍යාත්මික පෝෂණය තුළ ශාසනයට හිත නමාගෙන තවදුරටත් පැවිදි දිවියකින් ශාසනයේ අභ්‍යන්තරයට බැසගෙන උතුම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් මේ සසුන් කෙත හොබෝමින් වැඩ සිටින පරම පූජනීය කල්යාණ මිත්‍ර වූ ගරුතර මහා සංඝරුවනින් අපට සුපුරුදු ආශිර්වාදය ලැබේවා. අපගේද වන්දනීය ආශිර්වාදයේ මහා සංඝරුවනට වේවායි අපි ගෞරවයෙන් ආදරයෙන් ප්‍රාර්ථනා කරමු. මෙන්ම සම්බුද්ධ ශාසනයගේ ආලෝකය නිබඳ අපේක්ෂාවෙන් ශාසනයට බැසගෙන තම ශක්තිය ශාසනයගේ උන්නතිය වෙනුවෙන් කැප කරන වැය කරන පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාටත් අපගේ ආශිර්වාදය ලැබේවා. සසුන් කෙත වැඩ වඩන්නට කාය ඥාන බල යෝධ බලම ලැබේවායි මෛත්‍රී සිතින් ගෞරව සිතින් අපි ප්‍රාර්ථනා කරනවා. අපට ඒ සසුන් කෙත ඔබවන උතුම් ආධ්‍යාත්මික වැඩපිළිවෙල සපුරා ගන්නට ශක්තිය ළඟා කර දෙන අද දවසේ මෙත්නෙත් පාමුල දායකත්වයේ දරන සදහැවතුන් පිළිබඳව සිහිපත් කිරීම අපේ යුතුයකමයි. අද දවසේ මිද්දෙනිහි තලාව පාරේ අංක 27න් ඒ නිවසේ පදිංචි පින්වත් කේ.පී. චෝලානි සහ පින්වත් සුභද්‍රා කියන මේ දෙපළ ඇතුළු පවුලේ ඥාති බුදු පිරිසයි මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අද දායකත්වයේ දරන. එම සදහවත් බුදු පිරිස ඊටාම ශ්‍රද්ධා ධ්‍යාසයෙන් තමන්ගේ හද මණ්ඩලය තුල බොහෝ ප්‍රාර්ථනා තබාගෙන ඇතැම් ප්‍රාර්ථනාවන්ගේ තමන්ගේ ලෞකික ජීවිත ගමනට එවැගේම තමා වටා රැඳෙන ඇත්තන්ගේ ලෞකික ජීවිත ගමනට ආශිර්වාද බලාපොරොත්තු වෙන එවැගේම තමන්ගේ ජීවිතයට සහනයේ ශක්තිය ළඟා කර දෙන උතුම් සංගරුවන එවැගේම ගුණයෙන් නුවණින් වැඩිහිටි බවින් සමන්විත ආචාර්ය උත්තමාවන් වෙනුවෙන් ආශිර්වාද කිරීම වගේම අභවපත් වූ පින්නතුල්ලාට පරලොවෙන් සංග්‍රහයක් කරන බලාපොරොත්තු වේ. සියල්ල හිමිවන පිළිවෙතක් හැටියට මේ මහා පුණ්‍ය නිදාන අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනාවන් අපි ධර්ම දේශනා අවසානයේ විශේෂයෙන් සිහිපත් කරමින් සද්ධර්ම දේශනාවට සවන් දෙන පින්නතුල්ලත් අදිෂ්ඨාන කරන්නට ඕනේ. මහා බැඳී සිට අභවපත් වූ ඇත්තන්ට මා පින් දෙනවා මේ ධර්ම දේශනාවන්තේ. ඒ වගේම මානමින් නියගිය යම්තාක් කෙනෙකුට ආශිර්වාද කළ හැකි නම් ආශිර්වාද කළ යුතු නම් ඒ ඇත්තන්ට ආශිර්වාද කරන්නටත් මම බලාපොරොත්තු වෙනවා කියලා සිහියට කැඳවාගෙන සිහිය තබාගෙන මේ ධර්ම දේශනාවට සවන් දීම ආරම්භ කරන්නට ඕනේ. වාසනාවන්ත පින්වත්නි, මේ වස්වාන ඍතුව තුල පින්නති ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්නට, ශක්තිමත් කරගන්නට අවශ්‍ය ධර්මතා නිරතුරුවම අපි සිහිපත් කරමින් පින්නති ඔබ ඒ සඳහා උත්සුක කරන්නට බලාපොරොත්තු වෙනවා. නිරතුරුවම අපි මේ ජීවිතේ මෙහෙවන්නට ඕන මේ වස් කාල සීමාව තුළ විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළ අනුත්තරීය ධර්ම ආධ්‍යාත්මික ගත කරගන්නටයි. ඒ ආධ්‍යාත්මික ධර්ම ගොඩනගන පිළිවෙත කියලා දෙන වටිනා කියන සූත්‍රයක් ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළොත් හොඳයි කියලා මම හිතනවා. ඒ තමයි අංගුත්තර නිකායේන අනුත්තරීය සූත්‍ර දේශනාව. මේ අනුත්තරීය සූත්‍ර දේශනාවේ තියෙන පින්වත්නි ප්‍රධාන කරුණු 6ක්. ඒ කරුණු 6 ජීවිතයට ළඟා කරගන්න බෞද්ධ ශ්‍රාවකයා මෙලොව ජීවිතයේ සැනසෙල්ල ජීවත් වෙනවා. දුක් අඳුරු නසා ගන්නට ඒ කරුණු 6 උපකාරයක් වෙනවා. ලෞකික වශයෙන්.
අතව සසර දුක් ගිනිනවලා අමා නිවනින් සැනසෙන්නට ඒ අනුත්තරයේ කාරණා උපකාරවත් වෙනවා. පින්නති ඔබට කරුණු ගොනු කරගන්න පහසු වෙන්නත් එක්ක අවධානය දෙහිවින්ම හඳවා ගන්නට අවශ්‍යයි කියනවා පෙන්වා ගන්නටත් එක්ක මම කැමති ඒ කරුණු 6 කවියකින් දෙකකින් පින්නති ඔබට මතක් කරලා දෙන්න. ඊට පස්සේ අපි ඊටාම සැකෙමින් ඒ අනුත්තරයේ ධර්ම පිළිබඳව පුංචි විග්‍රහයක යෙදිලා පින්වත් ඔබට අපේ වරුණ පුතා සිහිපත් කළ හැටියට ඒ පොරොන්දු ප්‍රකාර මංගල සූත්‍රයේ එහෙම නැත්නම් ජයමංගල ගාථාවල අර්ථයක් ලියා ගන්නට හෝ පටිගත කර ගන්නට සූදානම් වෙන්නටයි කියලා ආරාධනාව සිහිපත් කරමින් ඒ සඳහා කාලය ගන්න අතුරු පින්වත් ඔබගේ කාලයේ ප්‍රයෝජනෙට ගන්නට හිතලයි මම විශේෂයෙන් මේ කාරණා ටික මුලට සටහන් කරන්න කල්පනා කළේ. දැන් බලන්න පිටිති ඔබට මේ කවිය අපි එක වතාවක් තනියම සජ්ජායනා කරනවා, තව වතාවක් ඔබට උපකාරී පිණිසත් සජ්ජායනා කරනවා. මොකද ලියා කියා ගන්න අයට පහසු වෙන්න. ඔන්න දැන් බලන්න ඔබට ඒ අනුත්තරයේ කර්ම 6 අල්ල ගන්න පුළුවන්ද කියලා මේ පද්‍ය නිර්මාණයට අහුම්කම් දීලා. දස්සන සවන ලාභය සහ ශික්ෂාව පාරිතරි අනුසුසති යන හය ගාව හිත වඩවතොත් සතුටින් දහමට යාව සනසිය හැකිය මොක් මගටම හිත යාව. නතවතාවක් දස්සන සවන ලාභය සහ ශික්ෂාව පාරිතරි අනුස්සති යන හය ගාව හිත වඩවතොත් සතුටින් දහමට යාව සනසිය හැකිය මොක් මගටම හිත යාව. ඔන්න දැන් පින්නත ඔබ සටහන් කර ගන්නත් ඇති, එහෙම නැත්නම් අවධානයෙන් අහගෙන ඉන්නත් ඇති. ඒ වගේම මීට పూర్වයේ අප්‍රමාණ වාරවල ධර්මදේශනා වල මේ අනුත්තරයේ කාරණා ගැන අහලත් ඇති. දැන් මට ඕන කරන්නේ පින්නති ඔබ තුල මේ වස්කාල සීමාව තුල වඩ වඩාත් අධ්‍යාත්මගත කර ගන්නටයි මේ කර්ම 6 තුලින් අවශ්‍ය උපදෙස් පන්තු කරන්නට මම කල්පනා කරන්නේ. එහෙනම් ඔන්නේ අනුත්තරයේ ධර්ම 6 මෙහෙමයි. 1 දස්සනානුත්තරිය, 2 සවනානුත්තරිය, 3 ලාභානුත්තරිය, 4 ශික්ෂානුත්තරිය, 5 පාරිචර්යානුස්සතිය, ඒ වගේම 6 අනුස්සති අනුත්තරිය කියන කාරණාවයි. මේ කර්ම 6 පිළිබඳව අපි සාරාංශ වශයෙන් සිහිපත් කරගන්න එක හොඳයි. අනුත්තරේ සූත්‍රයේ දේශනා කරන අපි නන්නේ පළවෙනි කාරණේ මෙහෙම දසරානුත්තරිය. මානෙනි මේ ලෝකයේ සමහර අය විශේෂ වූ හස්තීන් දකින්න යනවා. ඇත්තු දකින්න යනවා. ඒ වගේම අශ්වයෝ දකින්න යනවා. ඒ වගේම දැන් මේ කාලේ නම් ඉඩක් ලැබුණොත් ලොකුම මැණික ලංකාවේ තියෙනවා. ඒක බලන්න යන්න ඕන මිනිස්සුන්ට අවස්ථාවක් තියෙනවා කිව්වොත් ඒක බලන්නත් යනවා. ඉතින් බුද්ධ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. මණි රත්නේ බලන්න යනවා. එතකොට ඔය විදිහට ඔය ආකාර විසිතුරු දේවල් කිව්වොත් අපි ඒ කොච්චර කැමති දේව බලන්න යන්නේ. එතකොට කවත් කැමති කියනවා ඒ කාලේ මිත්‍යා දෘෂ්ටිකෝ වරදවා පිළිපද ශ්‍රමණේ කොහොම බ්‍රාහ්මණයෝ දක්නටත් යයි. දැන් එහෙමත් වෙනවනේ. දැන් මේ යුගයේ කවුරු හරි කිව්වොත් අහවල් තැන බුදුවරයෙක් බුදු වෙලා ඉන්නවා නැත්නම් අහවල් තැන කෙනෙක් බුදු වෙලා ඉන්නවයි කියලා. පිළ කැහිලා වැල නොකැඩි කොච්චර ලක්ෂ සංඛ්‍යාත පිරිස් යනවනේ පින්වත්නි. ඒක පින්වත් ඔබ මේ මෑත යුගයේම බොහෝසේ අත්දැකලා ඇතිනේ. ඉතින් හරි ආසයි උන්වහන්සේ දකින්න යන්න හරි ආසයි. කවුරු හරි රහතන් වහන්සේ නමක් වැඩි ඉන්නවා කියලා දැනගත්තොත්
ඒ රහතන් වහන්සේ දකින්න යන ආසයි මිනිසුන්ට මිත්‍යා දෘෂ්ටික සම්මාදිට්ඨික කතාවක් ඇත්තේ නැහැ. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තර සූත්‍රය දේශනා කරනවා ශ්‍රමණයන් වගේ ඉන්න ශ්‍රමණ ප්‍රතිරූප කියලා. එතකොට අර බුදුරු වාගේ ඉන්න බුද්ධ ප්‍රතිරූපකෝ කියලා කිව්වත් කාර්යයක් නැහැ. එහෙම අය දකින්නත් යනවා. එතකොට මහණෙනි මං කියනවා මේ කියාපු කාරණාවල දැකීමක් තියෙනවා ඒක හරි. යාම දකින්න ලැබෙනවා. නමුත් ඒ ඕනෑම දර්ශනයක් මම හීන දර්ශනයක් හැටියට ග්‍රාම්‍ය දර්ශනයක් හැටියට පෘථග්ජනයින් සතු දැකීමක් හැටියට තමන්ට අනර්ථය පිණිස හේතු වන දැකීමක් හැටියට එවැගේම කලකිරීම පිණිස හේතු නොවන දර්ශනයක් හැටියට විරාගය පිණිස හේතු නොවන දර්ශනයක් හැටියට නිරෝධය පිණිස හේතු නොවන දර්ශනයක් හැටියට කෙලෙස් සංසිඳීමට හේතු නොවන දර්ශනයක් හැටියට අභිඥාව පිණිස හේතු නොවන දර්ශනයක් හැටියට සම්බෝධිය පිණිස හේතු නොවන දර්ශනයක් හැටියට සංක්ෂිප්තව කියනවා නිවන් පිණිස හේතු නොවන දර්ශනයක් හැටියට මම හඳුන්වනවා. දැන් අපි කරුණු කීපයක්කින් බලන්න අර වගේ දේවල් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. මම නැවත ඔබට හයතම මේ කාරණා බලපාන හින්දා නැවත එක වතාවක් ඔබට මේ කිව්ව දර්ශන එහෙම නැත්නම් මේ අනුත්තරේ නොවන කාරණාවල් වලට සම්බන්ධ වීමේ අලාභය ගැන එහෙම නැත්නම් යම් කිසි දෙයක් අනුත්තරේ ධර්මයක් නොවෙනවද වෙනවද කියන එක තීරණය කරගන්නට භාග්‍යවතුන් වහන්සේ වදාළේ කරුණු ටික නැවත මතක් කරනවා පින්වත් ඔබට හොඳින් ධාරණය කර ගැනීමට අවශ්‍ය නිසා. කොහොමද කිව්වේ මහණෙනි ඒ දර්ශනේ හීනයි. ඒ වගේම අංක 2 ඒ දර්ශනේ ග්‍රාම්‍යයි. අංක 3 ඒ දර්ශනය පෘථග්ජනයන් සතු විකාර. අංක 4 ඒ දර්ශනය අනර්ථය පිණිස හේතු වන දර්ශනයක්. ඒ වගේම අංක 5 ඒ දර්ශනය කලකිරීම පිණිස හේතු නොවන දර්ශනයක්. ඒකට පින්නත් ඔබට ඔන්න මම ඊතර ටිකක් නවතිනවා. දැන් බුදුදහම කෝලිත උපදෙස් තරුණයන් දෙන්නා. අර විරක්ක සමාජයන් නාට්‍ය බැලලා කලකිරීමක් ඇති කරගත්තා. අනබගේ දර්ශනයෙන් එතකොට කලකිරීම ඇති වුණා. මොන කලකිරීමද? සංසාරයේ ස්වභාවය මේකද? හැම ආස්වාදයකම ආදීනවක් තියෙනවා නේද? ඉතින් මේ ආස්වාදය හොයන අපි මේ ආදීනවේ දුක නම් වූ ආදීනවේ නම් අවසාන විඳින්නේ මේක අත්හැර යා යුතුයි කියන නිස්සරණාත්මක හැඟීමනේ ඊළඳාරිය දෙන්නට ඇති උනේ. ඒ නිසා අපිට යම් දර්ශනයක් දැක කලකිරීමට අතවනනවා නම් ඒ දර්ශන බලන්න යන්නේ කොහොමද? දැන් බලන්න සමහර සේනාසනවල මනකඳන් අවුරුදු ගණන් මැරිච්චයි වීදුරු පෙට්ටි වල දාලා හොඳට දකින්න පුළුවන් වෙන විදිහට තැන්පත් කරලා තියෙනවා. ඉතින් බොහෝ ස්වාමීන් වහන්සේලා කමටහනක් කොට ගන්නවා මේ මලකඳ. ඇයි? මේ ජීවිතයගේ ඇත්ත ස්වභාවය අවසානයේදී කුමක්ද මේ කයට සිද්ධ වෙන්නේ? මේ කයේ ස්වභාවය මේකද කියන හැඟීම ඇති කරගන්න අර මුල් හත් දවසේ උද්දුමාතක විනීලක විපුබ්බකාදී වශයෙන් පින්නත් වහලා තියෙනවානේ. අන්නේ ඒක කලකිරීමට හේතු වෙන දර්ශනයක්. ඒත් ඒ වගේ කලකිරීමට හේතු නොවෙනවා නම් අර කියපු ඉහළ දර්ශන ඒවා අර කියපු විදිහට හීනයි ග්‍රාම්‍යයි පෘථග්ජනයි නේද අනර්ථයේ පිණිස හේතු වෙනවා. තව මොකද කියන්නේ? විරාගයේ පිණිස හේතු නොවේ. රාගයේ ඇවිලීම පිණිසයි ලෝකයේ හුඟක් දේවල්. පින්නත් මේ දර්ශන තියෙන ඒවා අනුත්තරේ දර්ශන නෙමෙයි. ඒ නිසා යම් දර්ශනයක් නිරෝධයේ පිණිස පින්නත් ඔබට මම මේ ටික කියා දීලා කියනවා. විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, ඒ වගේම කෙලෙස් සංසිඳීම පිණිස, ඒ වගේම අවිද්‍යාව පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස හේතු නොවෙනවා නම් ඒ දර්ශන ඔබ නොබැලිය යුතු දේවල් හැටියට බැලුවත් ඔබ ඒවා ග්‍රහණය කරගත යුතු දේවල් හැටියට ඒවා බලන්න ඕන. බැලුවට හිතන්න ඕන හිත ඇතුලේ මේවා අනුත්තරීය දර්ශන නෙවෙයි. මේවා අනුත්තරීය දර්ශන නෙවෙයි. මේවා හීන ග්‍රාම පෘථග්ජනේවා. පින්නත් ඔබට ඒවා බලලත් යම්කිසි නිගමනයක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ නොඇරි මේවත් නිකන් නාටකයක් කියන හැඟීමක් පින්නත් ඔබගේ හිතට එනවා නම් අන්න ඒක වටිනා දැකීමක්. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට වදාළා යමෙක් ශ්‍රද්ධාවෙහි පිහිටලා මහණෙනි ප්‍රේමෙහි පිහිටලා
ශාසනික ධර්ම ප්‍රේමය. ධර්ම ප්‍රේමය කියනකොට පින්නත් ධර්මයේ කෙරෙහි තියෙන ආදරය බැඳීම. ඒ වගේම අතිශයින්ම පැහැදිලා යමෙක් තථාගතයන් වහන්සේ දකින්න යනවා නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ දකින්න යනවා නම් මහණෙනි අන්නේ දැකීම අනුත්තරිය දැකීම අනුත්තරිය දැකීම සත්‍යයේ විසුද්ධිය පිණිස ඒ දැකීම හේතු වෙනවා. ඒ වගේම ශෝකවලපීම් ඉක්මවා ගැනීම පිණිස ඒ දැකීම හේතු වෙනවා. ඒ වගේම දුක් දුම්නස් අස්තංගත කිරීම පිණිස ඒ දැකීම හේතු වෙනවා. ඒ වගේම මාර්ගාධිගමනය පිණිස ඒ දැකීම හේතු වෙනවා. ඒ වගේම නිවන් පසක් කිරීම පිණිස ඒ දැකීම හේතු වෙනවා. ඒ නිසා මහණෙනි ඒ දර්ශන දැකීම දර්ශනයන් අතර ශ්‍රේෂ්ඨයි. එතකොට ශ්‍රේෂ්ඨ කියන එක විරුද්ධ පැත්ත හීනයි කියන එකනේ. එහෙනම් අර මුලින්ම කියපු කාරණා ටික හීනයි කියලා කෙනෙක් හීන දේ දකිමින් මේ හීනයි කියලා දකින පුද්ගලයා නැවත නැවතත් හීන දේවල් දකින්න පෙළඹෙන්නේ නැහැ. හැබැයි දකින්න සිදු වුණොත් ඒවා අනුත්තර වශයෙන් ගන්නෙත් නැහැ. අනුත්තර දේවල් සොයසොයායන්නත ජීවිතය යොමු කර ගන්නවා. එහෙනම් පින්නතවට මේ කාලේ දවසට පරක්කුවක් එහෙම නැති වුණොත් සතියේට වරක්කුවක් පන්සලට යෑම අත්‍යවශ්‍යයි. සෑරදුන වහන්සේ දිහා බලාගෙන ඉන්න. විහාරෙට ගිහිල්ලා බුදු පිළිමේ දිහාවත් හරියට නොබලා මල් ටික තියලා එන්න එපා. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න. නෙත සැනසෙල්ල බුදු හිමිරෝ දැකීමනේ පින්වත්. එතකොට ඔබට මේ වස් කාලයේ අනිත් කාල වලට වඩා විශේෂයෙන් ඔබ කාලය වෙන් කර ගන්න ඕනේ. සතියේ සැරයක්වත් අවශ්‍යයි. හොඳයි ඒත් බැරි වුණා කියමු කාර්ය බහුල ජීවිතේ ඔබ බෞද්ධයෙක් නම් මාසෙකට සැරයක් 15ක පොය දවසම දසනානුත්තරේ ඉන්න කියනවනේ. දසනානුත්තරේ ඉන්න කියනවනේ. එතකොට මේ මාසේ අතරක කාලය නැහැ කියලා අතාරින්න එපා. මම ඔබට නිතරම කියලා තියෙන එකක් තමයි ගෙදරක පුළුවනි නම් ඉඩකඩ තියනවා නම් වෙනමම පොදු කුටියක් සකස් කරලා ඒකෙත් පුළුවනි නම් අඩි 2.5ක 3ක විතර පිළිවෙයක් වඩා ඉඳව ගන්න පුළුවන් නම් පින්නත් ඔබේ නිවසට කවුද ගොඩ වෙන කෙනෙක් ඇද්ද? ඒ ගොඩ වෙන ඕනම කෙනෙකුට දසනානුත්තරයක් බලලා තමයි දසනානුත්තරය වූ හිත හදාගෙන තමයි ගෙට ගොඩ වෙන්න අවස්ථාව සැලසෙන්නේ. ඒක අර ගෙදරට ආශිර්වාදයක්. ඒක කොහරි අහසක මුල්ලක හංගලා නෙමෙයි. තමහන් නිවෙස් තියනවා පින්නත් මුළුබණින් මේ වස් කාල සීමාව තුළ අපේ උපදෙස් ලබාගත්තු අවස්ථා තියෙනවා. අපේ හැමෝටම අපේ ගේම ස්තූපයේ කාමරයක් තියෙනවා. ඒ කාමරය ඇස් කරලා මේ වස් කාලේ බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කරලා වැසිසලු පිළිගන්නලා උදේ දහවල් දම් පිළිගන්නලා හැවස්ක ගිරම්පස්ක පූජා කරලා ඒ උපස්ථාන ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට කමක් නැහැ. අනේ කොච්චර හොඳද? එතන කාටත් ඇතුළට යන්න හිතන විදිහට මම හිතන්නේ විනිවිද පේන කර්ටන් එකක් දාලා උඩින් මේ අපේ බුදු මෙඳුරයි. මේ අපේ බුදු මෙඳුරයි. ඒක ගොඩ වෙන ශ්‍රද්ධාවන්තයෝ නිතරම එතන වන්දනා කරાવી. ශ්‍රද්ධාව නැති ඇත්තොත් එනවනේ ගෙදරකට. ආමේ බුද්ධ ප්‍රතිභාව නේද? පින්නත් ඔබ මතක තියාගන්න අශ්‍රද්ධාවන්තයි ඉන්නව නේද? ඒගොල්ලෝ උගලට දැක්මෙන් පෙනෙන්නේ නතර ගන්න පුළුවන්. උදේට මල්ටි කඩලා පූජා කර ඔක්කොම පූජා කරන්න එපා මල් ටිකක් පැත්තක කියලා කියන්නේ. කවුරු හරි ආවම අර බුදු කුටියේ බන්දේසියක් තියලා මේ අපේ බුදු කුටිය වස් ආරාධනා කරලා වස් කාලේ වැඩ ඉන්නවා. අයන් වස්සාන කාලෝ කියලා බෝඩ් එකක් ගහලා කියන්නේ. මේ මන්විත පූජා කරන්න බුදුරජාණන් වහන්සේට. බලන්න පිටන්ති මොන තරම් අර අශ්‍රද්ධාවන්තයට ශ්‍රද්ධාවන්ත වෙන්නට වාග වෙලාට උපකාරයක් වෙනවා. එයා ගෙට ගොඩ උනේ සෙල්ප දෙකක් දාගෙන නම් කොච්චර ශ්‍රද්ධාවන්ත වුණත් අර බුදු කුටියට යන්නේ නැහැ පාවහන් දෙක දාගෙන. පාවහන් දෙක ගලවන තැන එයාට පිංහිතක් පහළ වෙනවා. ලොකු පිංහිතක් පහළ වෙනවා. විහාරස්ථානෙට ඇතුළු වෙනකොට පාවහන් ගලවන්න ඕන කියලා හිතනකොට එතන මහ පිරහන්. ඒකට කියන්නේ පූර්ව කෘත්‍යයක්. කෙස් ටික හොඳින් පීරලා කඩාගෙන ආවනම් පන්සලට ගොතාගෙන රෙදිපටි කෑල්ලකින් හරි ගැට ගහගෙන ඇතුළට එන්න හිතෙනවා නම් ආන්‍යයට ඒ විදිහට පිං හිතක් සක්කච්ඡන් සකස් වෙලා ආවා. එතනම පිං හිතක්. ඒකනේ ගියක් ලස්සරට පිළිවෙලට තියාගෙන දැක්කම පන්සලක් වගේ කියන්නේ.
ඒ පන්සලක් වාගේ කියන්නේ බෑ පන්සලක හැඩයක් ඒකතර තියෙන්න ඕනේ. මොන හැඩයද? වහලේ හැඩය නෙමෙයි. බුද්ධ ප්‍රතිමාවක් කියලා. වන්දනාමාන කරන්න පුළුවන් වැඩ පිළිවෙලකුත් හදා ගන්න ඕනේ. අපි හැම අවුරුද්දකම මේක සිහිපත් කරනවා. හැබැයි සිහිපත් නොකරත් ඒ සිහිපත් කරපුවත් ඒ ටික කරගෙන යන බව අපි දන්නවා. ආධුනිකව බණහන් පින්නතුල අධිෂ්ඨාන කරලා තව කල් කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උත්සාහ ඒ බුද්ධ වතාවත කරමින් දවසට වරක් දෙකක් තුනක් පුළුවන් නම් වඩා හොඳයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව දිහා බලائیں. ඒ දවසේම ඔබට දකින්න සුදුසු දේවල් ලැබෙනවා සංසාරේ පුරා. ඒක ලැබෙන ආනිසංස ඒකයි පිටත්. දැන් අපි ජීවිතේ උතරම කලකිරුණු පුද්ගලයෙක් සුරු කරන්න ලැබුණා අපි කියනවා මම මෙහෙම කිව්වට කමක් නැහැ මාර්ගික වුණා තෝඩ දකි. අනේ දකින්නම ලැබෙන්න එපා කියන මුතුම මොන කලකිරීමක් ඇද්ද කියලා ඒකට තූ කියන වචනයක් දැම්මහම ඒ නිසා අපි අකමැති දේවල් දකින්න අකමැති අය හම්බ වෙන්න අකමැති ඇත්ත එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ මේ දසරණුත්තරයේ උසස් වූ ආනිසංසය නිසා. පින්නත් මේ දකින්න වාරෙක හිතන්න. දැන් ඔබට ඔබේ ගෙදරම ඉන්නවා නම් දකින්නකොට හිත දෙදෙන අය. ඔබේ අසල්වාසීන් හැටියට ඉන්නවා නම් එළියට බැස්සාම ඇතුළට එනකොට හිත දෙදෙන අය. ඔබ පූර්ව සංසාරේ මේක පින්කම් කරගෙන නැහැ. අනේ මේ පිනේ බලයෙන් මට මේ භවයෙන් හිත හදාගන්න ලැබේවා. ඒ දකින්න අකමැති අය මේ ජීවිත වශයෙන් ලැබෙනව නේද? ඒක පෙර පාප කර්මයක් කියලා හිත ඒ වෙනුවෙන් ගැටෙන්නේ නැතුව පින්නත් ඔබ දකින්න සුදුසු නැති දේවල් දකින්නකොටම අර ඔබේ හිතේ හදාගත්ත රූපේ තියෙනව නේද? දසරණුත්තරේ වහාම දසරණුත්තර හිතන්න. මගේ ඇස් දෙකේ මම මෙන්න මේ වගේ උත්තරීතර රුවක් දකින්න කෙනෙක් විතර. ඒ නිසා මට මේ ඇත්ත දිනුමුත් ඒ රුවම පෙනේවා කියලා බලන්න අදිෂ්ඨාන කරන්න බලන්න. හැබෑම බුද්ධානුස්සතිය ගොඩනගන ශ්‍රාවකයෙකුට බුද්ධ රූපය බුද්ධ ස්වરૂපය කියලා දෙකක් තියෙනවා මේවා. බුදු ගුණ මෙනෙහි කිරීම බුද්ධ ස්වરૂපය ගුණ මෙනෙහි කිරීමයි. බුද්ධ රූපය මෙනෙහි කිරීම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුලක්ෂණ වලින් සමන්නාගත බුදු පිළිමය දැකීමයි පින්වත්නි. ඒ නිසා පින්නදී ඔබට බලන්න කොයිතරම් ලොකු ප්‍රයෝජනයක් මේ දසරණුත්තරය කියන වචනේ තුලින් ලැබෙනවද කියලා ඉදලා ජීවිතේට. එතකොට අපි දැන් දෙවනි අනුත්තරය දැන් පින්නදී ඔබට මේ අනුත්තරය ටික මතක හිටින්නත් එක්ක මම ඒකට කවි කියවේකොත් නිර්මාණය කරලා තියෙනවා. එක එක පදෙන් පදේ අපි ලියාගමු. සම්බුදු පසේ බුදු මහරහතන් දැක්ම උත්තම දැක්ම වෙරියේ උතුමන් දැක්ම. ඊළඟට අපි දෙවනි අනුත්තරේ ධර්මයේ කෙටියෙන් සාකච්ඡා කරනවා. දෙවෙනි එක තමයි ශ්‍රවණානුත්තරය. දැන් මේ ඔබ කරමින් ඉන්නේ ඒක. ඒකෙන් පිටදී ඔබට මම යෝජනා කරනවා. දැන් වස්සානයේ ඍතුව තුල පින්නති ඔබේ ගෙදර වැඩ ඉන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ වේවා. එහෙම නැත්නම් ඔබ හදාගත්තු වෙනම විශේෂ සම්බුදු කුටිය වේවා. ළඟ ඔබට පුළුවන් නම් නිතරම ඊට කුඩා හඬින් ඇහෙන පිරිත් ටිකක් ශ්‍රවණය කරන්නට එන යන නැත්තන්ට ආශිර්වාදයෙන් පිණිස පිළිතිංගක් ඇහෙන්නට බණපදයක් ඇහෙන්නට නිතර අල්ලපු දේවල් වලට බාධාවක් නොවෙන්න හැබැයි. තමන්ගේ ගෙදරට උනත් මහා කන්දස් ක්‍රියාවක් හැටියට විශාල සබ්දයක් නගලා නෙමෙයි. කොහොම හීන් හඬි. පින්නත් වල යෝජනා කරනවා මා දුටුවා අපේ මේ පුදබිමටත් මම දැක්කලා ලැබිලා තියෙනවා. පුංචි චෛත්‍ය තියෙනවා. ඒ චෛත්‍ය වල පිරිත් තියෙනවා. ඒ පිරිත බොහොම හීන් හඬි සත්‍යයනාන පිරිත් පටියක්. මේක නිතරම ඇහෙන්න සලස්වනවා. මම දැක්ක සමහර මාර්ගායික ප්‍රතිමාවල සදහැතියෝ ඒ වගේ පොඩි ශබ්ද විකාශනයක් දාලා නිතරම එතන යනකොට පිරිත් පදයක් ඇහෙනවා. ශ්‍රවණානුත්තරිය ඒක දෙදෙට මහලුකු ආශිර්වාදයක්. අර බං කිව්ව අශ්‍රද්ධාවන්තයන් පව මොහොතකට හැරිලා අහනවා පින්වත්නි. මොහොතකට හැරිලා අහනවා මේ මොකද්ද? බණක් නම් ටිකක් රසවත් බණක් ඒ වගේ ටිකක් ගැඹුරක් පෙන්වන බණක් වුණත් කමක් නැහැ. නිකන් විනෝද වෙන බණක් විතර නෙමෙයි. ටිකක් හරවත් බණක් විතර අහන්න කනස්සන්න. ඒකට පින්නත් ඔබට ඕනෑ තරම් මේ කාලේ මෙවලම් තියෙනවා ලොකු වේදමක් නැතුව සවි කරගන්න පුළුවන්. ශ්‍රවණානුත්තරිය. දැන් මේ ධර්ම දේශනාවක දායකත්වයේ දරන පින්තුලා ලෝකේ ඉහළම ආනිසංසය ලබන්නේ.
ඇයි අනුත්තරීය ධර්මයක් ශ්‍රවණය කරන්නයි අද දායකත්වයේ දරන්නේ. කොච්චර වටිනවද? කොච්චර වටිනවද? Tamanda බණ අහන්න විතරක් නෙමෙයි. මුළු මහත් ලෝකෙටම බණක් අහන්න දායකත්වයේ දරනවා. එහෙනම් අන්න අහන දේවල් අතර ඉහළම දේ තමයි ධර්මය ඇසීමයි. මා ඉස්සෙල්ලා කිව්වා වාග්තුන් දේශනා කරනවා වහන්නේ සමහර අය බෙර හඬක් අහන්නත් වෙනවා, වීණා හඬක් අහන්නත් වෙනවා, ගී හඬක් අහන්නත් වෙනවා, නොයෙක් පුදුමහත් හඬවල් අහන්න යනවා. ඒ වගේම මිසදුතු වරදවා පිළිපන් ශ්‍රමණේකුගේ හෝ බ්‍රාහ්මණේකුගේ බණ අහන්නත් යනවා. ඒක මේ බුද්ධ කාලයේ විශේෂිත ජීවිත කාරණාවක් අදත් පින්නත් එහෙමවා කියනවා. බලන්න මේ කොච්චර කාලීනද කියලා. එතකොට මහණෙනි ඒ ඇසීමක් තියෙනවා ඒක හරි. නමුත් නැතයි කියන්නේ නමුත් අර කියපු බ්‍රාහ්මියෝ ෘතඥයන් සතු හීනෝ විරාගය පිණිස නිරෝධය පිණිස අවිඤ්ඤාව පිණිස සම්බෝධිය පිණිස නිවන පිණිස හේතු නොවන ඇසීම් මම අනුත්තරී ඇසීම් වශයෙන් හඳුන්වන්නේ නැහැ. මම අනුමත කරනවා තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හෝ ධර්මයක් අසන්න කෙනෙක් යනවා. නැත්තම් පෙළඹෙනවා. Taman ළඟ තියෙන මෙවලමකින් නිතර බණ ඇහෙන්න සරස්ස ගන්නවා නම් ශ්‍රාවකෙක් දකින්න යන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දකින්න යන්න බැරි නම් ඒකත් උත්තරීතරම ඇසීමක් පින්වත්නි. අන්න අර කවි කියනවා ඒ උතුමන්ගේ සිරි සඳහම් පද ඇස්ම උත්තරම ඇසීමයි නිවනේ මඟ ඇස්ම. දැන් එක කවියක අපිට කරුණු දෙකක් හම්බුණා. සවනානුත්තරය ඊළාපනුත්තරය. මම නැවත කියන්න ඔබ ලියා ගන්න නිසා. පළවෙනි උත්තරීතර කාරණාව කිව්වේ දර්ශනයනේ. සම්බුදු පසේ බුදු මහරහතන් දැක්ම උත්තම දැක්ම වෙයි ඒ උතුමන් දැක්ම. දෙවෙනි එක ඇසීමනේ උතුම්. ඒ උතුමන්ගේ සිරි සඳහම් පද ඇස්ම උත්තම ඇසීමයි නිවනේ මඟ ඇස්ම. දැන් ඔබ දන්නවා ඔබ අනුස්සති 6ම ලියාගෙන තියෙනවා. ඒ නිසා තැන් තැන් වලින් කරුණු සටහන් වලට වඩා හොඳයි කියලා හිතනවා. එක තැනකට කරුණු ටික ගන්න එක. එහෙනම් ඊළඟ කාරණා දෙකත් අපි ඊළඟ කවියෙන් ලියාගෙන ඉමු. බුද්ධාදී උතුමන් ගැන ශ්‍රද්ධාව උපදවතොත් ලාභයමයි හිතගාව. ත්‍රිශික්ෂා දහම් පුරණට හිතයාව ශීලය අග්‍ර වේ ගුණ පිරිතකාව. අනේතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලාභයන් විවිධාකාරයෙන් මිනිසුන්ට ලැබෙනවා. සමහර කෙනෙකුට කියනවා මට තියෙන වස්තුව උත්තරීතර වස්තුව තමයි මගේ දරුවෝ. භාග්‍යවතුන් වහන්සේ කාගේ කරනවා? භාග්‍යවතුන් වහන්සේ කියනවා ඔව් පුත්‍රලාභයක් තියෙනවා. පුත්‍රලාභයක් ලාභයක් තමයි. ඒ වගේම හොඳ භාර්යාවක් ලැබෙනවා කෙනෙකුට. අනේ මං හොඳ භාර්යාවක් ලබා ගත්තා. මගේ පුතාට හොඳ ලේලියෙක් ලැබුණා. මට තව දුවෙක් නෙමෙයි ලේලියෙක් නෙමෙයි දුවෙක් ලැබුණා කියලා අම්මා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ ඔක්කොම වටිනා ලැබීම. ඒ වගේම අපි අර ජයපිරිදේශනාවේ කියනවානේ ධනං ලාභං කියලා සොත්ති භාග්‍යං සුඛම්බන සිරියාවිත වන්නෝත භෝගම් උද්දීතය අතවා මේ ඔක්කොම ලාභ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ හැම එකක්ම ලාභයි. හැබැයි මිසදුතු වරදවා පිළිපන් ශ්‍රමණේකු කෙරෙහි හෝ බ්‍රාහ්මණේකු කෙරෙහි හෝ ශ්‍රද්ධාව ලබනවා නම් කියන්නේ ඒ මිසදුතු බ්‍රාහ්මණයෙක් කෙරෙහි ලබා ගන්න ශ්‍රද්ධාව ලාභයක් නෙමෙයි. එතකොට පින්නදී ඔබට දැන් ජීවිතේ සතුට වෙන්න පුළුවන් නම් මම මේ ජීවිතේ සම්මාදිට්ඨික ගුණයන්ගෙන් පිරිච්ච භික්ෂුන් වහන්සේලා සම්මාදිට්ඨික ගුණයන්ගෙන් පිරිච්ච ගිහි බවත් උපාසක උපාසිකාවන් ඇසුරු කරන්න ලැබුණා කියලා ඒක ජීවිතේ ලොකු ලාභයක් වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් දේශනා කරනවා තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ දකින්න ලැබිලා උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව උපදවනවා නම් ඒ ශ්‍රද්ධාව ලෝකයේ තියෙන ලොකුම ලාභය හැටියට සැලකනවා. බලන්න දැන් ඔබ හිතලා ඔබට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. ඔව් මම මගේ බුදුහාමුදුරුවෝ ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. මම ඇසුරු නිසුරු කරන මගේ ස්වාමීන් වහන්සේලා ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. සමහර තැන්වල පින්නත් ඔබට සමහර කෙනෙක් ගැන හිත කලකිරෙන්න පුළුවන්. පින්නත් ඔබ ඒකට මේ ශ්‍රද්ධාව හදාගෙන තියෙන අර දකින්න එක එක්කනා ගැන විතරක්ම නෙමෙයි. පින්නත් ඔබ ඒකට මෙනෙහි කරන්නේ මගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව උපදවනවා. ඒ නිසා මේ වෙලාවේ පූජා කරන ඕනම පූජා වස්තුවක් ආර්යයන් වහන්සේලාට නොහොත් මාර්ගඵලලාභී රහතන් වහන්සේලාට පූජා වේවා කියලා හිතන්නේ. ඒ හිතන වාරෙක පින්වත්නි
ශ්‍රද්ධාව හදවතේ මෝදු වෙලා එනවා නම් හැම මොහොතකම ඒක තරම් ලාභයක්. මේ ලාභේ තරම් සැනසෙල්ල ජීවිතේට වෙන ඇත්තම නැහැ. ඒ නිසා පින්නත් ඔබ නිරන්තරයෙන්ම ශ්‍රද්ධාවෙන්ම කල් ගෙවන ශ්‍රද්ධාවේ කටයුතු කරන නිරතලා ඉන්න කාලයක් හැටියට මේ කාලය ගොඩනගා ගන්න සිහිපත් කර ගන්න. මම මේ සියලු කරුණු කතා කරන්නේ විශේෂයෙන් වස්සාන ඍතුව අවසන් වන විට ඔබ ළඟ මේ ගුණ තියෙන ගුණ වැඩි වෙන්නත් ඕන නොතිබුණු ගුණ උපදින්නත් ඕන. දැන් මේ දහම් දේශනාව ගැන කිව්වොත් පින්නත් ඔබ කියනවා අපේ හඳුරන්නේ මේ අපේ net fm ගුවන්විදුලිය හරහා විකාශන වන සියලු ධර්ම දේශනාවන් මම දැන් කාලසටහනක් අනුව හදාගෙන ඉන්නේ. ඒ දවසට ඒ වෙලාවට ආවල් දේශකයන් වහන්සේ ධර්ම දේශනා කරන්න කියලා මම හරිය ආසාවෙන් මේ සියලු බණ අහන්නේ. බලන්න කොච්චර පින්නත් ඔබ මේ ශ්‍රද්ධාවේ ලාභය ලබලා තියෙනවද කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සමහර ඊළඟට සික්ඛානුත්තරේදී පින්නත් ඊළඟ කාරණේ මහණෙනි සමහර කෙනෙක් හරි දක්ෂයි ඇතුන් අසුන් වගේ සත්තු දමනය කරනවා. තවත් නොඑක ආකාර සත්තුන් දමනය කරන හැටි අපිට පේනවා පින්නත් මේ සත්‍ය පුහුණු කරනවා කියන එකනේ. තපත් වමනා කරන කාරණේ කරන්නට මේ ගිරව් ආදී සතුන් බව පුහුණු කරනවා. එයාට අංකයක් දීලා මේ අංකය නියමිත තැනින් ගිහින් කියන්න කිව්වහම ඒ එතනින් ගිහින් කියන මොකද ඒත් හික්මවන්න දක්ෂයි. ඒ වගේම සමහර කෙනෙක් කඩුතුණු ආදී විවිධ වූ ශිල්ප කෙරෙහි දක්ෂයි. දැන් මේ දවස්වල විශේෂයෙන් ඔබට ඒවා මතක් වෙනවා ඇතිනේ මේ ඔලිම්පික් ක්‍රීඩාවල නිසා ඔබට විශේෂයෙන් මතක් වෙනවා ඇතිනේ මේ ශිල්ප වල දක්ෂතා දක්වන අය අපේ රටේ ඉන්නවා කියලා. ඉතින් ඒවා අපි කොච්චර ආසාවෙන්ද බලන්නේ. වාක් කරනවා කියනවා ඒ හික්මීමත් වටිනවා තමයි. නමුත් ඒ අතරත විශේෂයෙන් පරිසංගණය කරන නිසදුතු වැරදි මඟ පිළිපද ශ්‍රවණයේ කොහොම බ්‍රාහ්මණයේ කොහොම කෙනෙක් හික්මනවා නම් ආන්නේ ඒක හරි භයානක හික්මීමක් කියනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අගය කරන්නේ උමන හික්මීමද මහණෙනි යම් කිසි කෙනෙක් ප්‍රවර්ධිත ධර්මයේහි විනයෙහි අධිශීල අධිචිත්ත අධිප්‍රඥාව උපදවාගෙන හික්මනවාද ප්‍රවර්ධිත කියලා කියන පිටනත් නිවන පැත්තට යොමු වුණා. හැරුණු ධර්ම මාර්ගය තුල අර සීලපද පරාමාසයට අහු නොවන අන්තයට නොයන සීලය අධි සීල වශයෙන් හඳුන්වනවා. අධි සමාධි වශයෙන් හඳුන්වනවා. අධි ප්‍රඥා වශයෙන් හඳුන්වනවා. යමි ඒ අධි සීල අධි සමාධි අධි ප්‍රඥා තුළ හික්මනවා නම් මේ කාලේ ඒක ජීවිතේ ලොකු ලාභයක් හැටියට සලකන්නේ කියනවා. ඊළඟට දැන් අපිට තව කරුණු දෙකයි කෙටියෙන් සිහිපත් කරන්නත් තියෙනවා. මොකද්ද? පාරිචර්යානුත්තරිය. පාරිචර්යානුත්තරිය කියන පින්නත් එතකොට මොකද්ද බලමු අපි. ජීවිතේ අපි එක එකනට උපස්ථාන කරනවා. උපස්ථාන කළා හරියට සන්තෝෂ වෙනවා. රෝගීන්ට උපස්ථාන කළා සන්තෝෂ වෙනවා නේද? එතකොට පින්නත් ඔබ අහලා තියෙනවා යමෙක් රෝගීන්ට උපස්ථාන කරනවා නම් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් වෙනවා කියලා. ඒකදී ඔබ ටිකක් නිවැරදි කරගත්තොත් හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේගේ වචනයට ගෞරව කරමින් උපස්ථාන කිරීම හෝ බුදුරජාණන් වහන්සේ කළ ක්‍රියාව අනුව යාමයි පින්නත් විදිහට අදහස් කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට මොන උපස්ථාන කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. ලේසි පහසු විනකොත් නෙමෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ වදනට යමෙක් ඇහුම්කන් දීලා ඒ වදනනුව රෝගීන්ට උපස්ථාන කරනවා නම් ඒක වටිනා කියන උපස්ථානයක්. දැන් පාරිචර්ය කියන්නේ මොකද්ද? උපස්ථාන කිරීම. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ සූත්‍ර දේශනාවේ යමෙක් ශාස්ත්‍රීයකට වේවා බමුණුකට වේවා ගෘහපතියෙකුට වේවා ලොකු කුඩා කුමන පුද්ගලයෙකුට හෝ වේවා අත්පා මෙහෙවර කරනවා නැත්නම් උදව් කරනවා උපකාර කරනවා සේවය කරනවා. ඒ වගේම විසදුට වැරදි මගගත් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට උපකාර කරනවා මෙහෙ කරනවා උදව් කරනවා ශ්‍රමයෙන් මහන්සි වෙනවා එක්කගේ කුටි හදන්න වේවා කොයියම් දෙයකට වේවා. මහණෙනි මම ඒ අර කියපු හීන ග්‍රාම පුතජන විරාගයේ නිරෝධය විඤ්ඤාණ සම්බෝධිය නිබ්බාණය පිණිස හේතු වන මෙහෙවර කිරීම නොවන බව සිහිපත් කරමින් මම ඔබ වහන්සේලාට මතක් කරනවා යමෙක් තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට හෝ මෙහෙ කරයි නම් අන්න ඒ කාරණේ තමයි වටින්නේ. දැන් මේ කාලේ ඔබ පාරිචර්යානුස්සතිය නිරතරව යෙදෙනවා. මේ දවස්වල විහාරස්ථාන වලට යන්නට පුළුවන් පහසුව තියෙන ඇත්තෝ විහාරස්ථාන වලට යනවා. මල් පහන් පූජාවල දායකත්වය බාර ගන්නවා. එතකොට දෙකට තුන විතර පන්සල් වලට ගිහින් පන්සල අමදලා මල් පෙත් මං අමදලා ඊළඟට මලසුණු සෝදලා අවශ්‍ය ගිලම්පත පූජාවට සූදානම් වෙනවා. මල් පූජාවට රසවලට මල් බඳුන් ටික අහුරලා හදලා ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන මෙහෙවර කිරීම. බලන්න ඔබ පන්සලට යා ගන්න විදියක් නැත්නම් ඔබ කොච්චර කාලයක් වෙන් කරනවද? ගෙදර බුදු කුටිය දවස් 30 සුද්ධ කරන්නේ. මල් ආසන සෝදන්න. එගම මේ මල් ආසන වල තියෙන පූජා බහන්න නිතිපතා මන්දිර පිළිසුදු කරන්න සුද්ධ කරන්න. ඒ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේලා අපිට මේ කාලේ කරන්න පුළුවන් මෙහෙවර. ඔබ මේ වස් කාල සීමාව තුළ දවසට වරක්වත් මේ මෙහෙවරෙහි යෙදෙන්න ඕනේ. මොකද අනුත්තරිය පාරිචර්ය අනුත්තරිය ගුණය පින ඔබට හිමි කර ගන්න ඕන නිසා.
එතකොට පින්වත් ඔබ මේ වස් කාලේ හැමදාම දන් දෙන්න බැරි වුණා. වස් කාලේ කැඳවුරු ටිකක් නැත්නම් කැඳ ටිකක් උදේ හදාගෙන ස්වාමීන් වහන්සේලාට වැඩමුළ පූජා කරන්න. මොනවා හරි උපස්ථානයක් සුළු වශයෙන් හෝ සම්පූර්ණ කරන්න. පුළුවන් නම් බොහෝ වෙලාවට පිරිමියෙක් තන් විතර අවස්ථාවකට දෙන්න ස්වාමීන් වහන්සේලාගේ අහන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ සිවුරු පිළිකර ටික සෝදලා කියලා දෙන්නට මම කැමති මට උපස්ථානය කරගන්න අවස්ථාව දෙනවාද? හරි කරුණාවෙන් ආශාවෙන් ස්වාමීන් වහන්සේලා ඒකට ඉඩ දෙයි. ඔබ වහන්සේ වෙනුවෙන් මොනවා හරි මෙහෙවරක් කරන්න ඔබ වහන්සේලාගේ සංඝාවාසය සුද්ධ පවිත්‍ර කරලා දෙන්න. ඔබ වහන්සේට පහසුවෙන් ටිකක් වැඩ ඉන්නට උවමනා කරන එලිමහනේ පොන්ගේ ආසනයක් හදලා දෙන්නවට කැමති. ගහක් වල පොඩි ආසනයක් හදලා දෙනවා. උන්වහන්සේ විවේකෝ බණ භාවනා කරලා වැඩ ඉන්න. ඒ කොහොම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරන පින්වත්නි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කරන උත්තරීතර පාරිචර්යයක් නැත්තම් මෙහෙවරක් ඇටිද භාගතුනාලකේ කරනවා. ඒකටත් ඔබට මේ වස් කාල සීමාව තුළ දෙන්න පුළුවන්. 6 වෙනි කාරණේ අනුස්සතිය. අනුස්සති කියන්නේ අනුවසී කරනවා කියන එකනේ. කෙනෙක් තමන්ට ලැබිලා තියෙන බොහෝ දේවල් ගැන සිහි කරනවා. තමන්ගේ පුත්‍රලාභය ගැන සිහි කරනවා. අර ඉස්සර කිව්වාගේ භාර්යාව පිළිබඳව, ලේලිය පිළිබඳව මොනවා හැම කාරණා පිළිබඳව ඔබ නිරන්තරයෙන් සිහිපත් කරනවා. ධනලාභය ගැන හිතනවා. ඒ වගේම හැම එකටම බලන්නේ පොදු දෙයක් එකතු කරනවා. මිත්‍යා දෘෂ්ටික වැරදි මඟකට ශ්‍රමණේ හෝ බ්‍රාහ්මණේ හෝ ඔබ සිහි කරනවා නම් එවැනි සිහි කිරීම වලින් ඇති වෙන ලෞකික ප්‍රයෝජනක් විතරයි. අපි කිව්වොත් මේවා සිහි කරන්න එපා කියලා ඔබට සිහි වෙනවනේ නිතරම. ඒක කමක් නැහැ. ඒක එපා කියනව නෙවෙයි. නමුත් අනුත්තරීය සිහි කිරීම හැටියට දකින්නේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකෙක් හෝ සිහි කරයි නම් ආන්ගේ සිහි කිරීම මතර අග්‍රයි. එතකොට අවසාන කවිය විතරයි ඔබට ලියාගන්න තියෙන්නේ. බුදු වටන් කරන සත ඇති සිතකින් පාරිතරිය ගුණයයි සපුරාගන්නේ. තිවර උතුම් බුදු ගුණ සිහි කරමින්නේ උත්තම ගනුත් සතියයි ඒ සපුරන්නේ. පින්නත් ඔබට පුළුවන් නම් ඔබ ලියාගත්ත කාරණාව පිටපත් කරන්න. මුද්‍රණය කරලා විහාරස්ථානයක කාටත් පෙනෙන තැනක දැන්වීම පුරගත්වත් කරන්න. ඒක මේක කියවීමත් එක්තරා අනුත්තරීය දෙයක් පින්නත්. ඒක ඇහැට දකින්න වාරයට අනුත්තරීය ධර්ම සිහි වෙනවා. මේ වස් කාලය ඇතුළත කරන්න පුළුවන් පින්කම්. ඔබට සමහරට ධර්ම දේශනාවක දායකත්වයෙන් දරා ගන්න බැරි වෙයි. නමුත් ඔබට සුළු මුදලකින් මේ වගේ දෙයක් මුද්‍රණය කරලා පින්නත් ඔබට බෙදා හදා දෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඉතින් දැන් පොරොන්දුව ඉෂ්ට කරන්න වෙලාව ඇවිල්ලානේ. ඒ තමයි මහා ජයමංගල ගාථා පිළිබඳව පින්නත් ඔබට අපි පොරොන්දු වුණු ආකාරයට අර්ථ ටික කියලා දෙන එක. ඒකත් මතක් කරනවා බොහෝ තැන්වල මේ ජයමංගල ගාථා ටික පිරිත් පොත් වහන්සේගේ තියෙනවා. සජ්ජායනා කරන අවස්ථාවක් තියෙනවා. නමුත් සිංහලෙන් අර්ථවත් වෙන්නේ නැති නිසා සිංහලෙනුත් මේකින් කීපයක්කට හෝ දැනට වෙලාව ලැබෙන ආකාරයට අද පැහැදිලි කරලා දෙන්නයි පින්වත්නි මම බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරම ගද්දීන් කියනවා. ඊට පස්සේ මම පද්දීමුත්. දැන් පින්වත් ඔබට ගාථාව හොඳට මතකයි නේද? ඔන්න දැන් මේ ජයමංගල ගාථා ගැන මම විශේෂයෙන් කියන්න ඕනේ. අපි ඔය බුදු ගුණවල නොයෙක් බුදු ගුණ සිහිපත් කරලා මේ පින්වත්නි අපට ග්‍රහඵල එහෙම ඇති වෙනකොට ග්‍රහඵල දුමෙන්ට අදිස්ථාන කරනවා. මේ සත්‍යක්‍රියාව දුක් දුම්නස් ග්‍රහදොස් වෙනත් මොනවා හරි අපලවිකල භූත දෝෂාදී යමක් ඇද්ද? ඒ සියලු දේම දුරු වීමට මේ මහා ජයමංගල ගාථා ලොකු සත්‍යක්‍රියාවක්. ඒ නිසා මම ග්‍රහදොස් ගැන විතරයි සටහන් කරන්නේ. සඳහන් කරන්නේ පින්නත් ඔබට අනිත් කරුණු ඇතුළත් කරගන්න පුළුවන් මේකට. මේක හොඳම සත්‍යක්‍රියාවක්. මේ ජයමංගල ගාථා ගැන හොඳ අවධානයෙන් බලා හිටියාම පේනවා පින්නත් භාගතුන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරදී ගුණය තමයි මේ ගුණ අතරින් මේ ජයමංගල ගාථාවට ඇතුළත් වෙන්නේ. ඒ සඳහා පැවතුණු සාධක තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්නට මේ මහා ජයමංගල ගාථාවට ඇතුළත් කළා කියන්නේ. මම මේ දේශන පිළිවෙල කරගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්මසාරදී ගුණය තමයි තාම මම ඉදිරිපත් කරන්නේ. ඒකේ කොටස් ගැන තමයි පින්වත්නි මම මේ කතා කරන්නේ. එතකොට දැන් අපි බලමු පළවෙනි ගාථාව. බාහු සහස්ස මබිනින් මිත සාජුදන්තං. පින්වත් ඔබට පාඩම් මාත් එක්ක කියමු. බාහු සහස්ස මබිනින් මිත සාජුදන්තං ගිරි නේකලං උදිත ගෝර සසේන මාරං. දානාදි ධම්ම විතිනා ජිතවා මුනින්දෝ තන් තේජසා භවතුතේ ජයමංගලං. මොකද ඒකේ තේරුම සිංහලෙන් බැලුවම ආයුධ සහිත දහසක්ම වගේ.
මාරයට නොයෙක් දේවල් පින්නත් නේ මවා ගන්න පුළුවන්. ශක්‍ර දෙවියන්ට නොයෙක් ඒවා මවා ගන්න පුළුවන්. ඒ බඳු ඉර්ධි බලයක් ඒ ඇත්තන්ට තියෙනවා. දැන් මේ මාරයා ඒතර ආයුධ සහිත අත් 1000ක් මවාගෙන. දැන් පින්නත් ඔබට මේක විතර වටිනාකම වැටහෙන්නේ. දැන් ඔබ ඉදිරියට කවුරු හරි උල් කීයක් අරගෙන ආවොත් ඔබ කොච්චර බයටපත් වෙනවද? එතකොට ආයුධ 1000ක් මවාගත් අත් 1000ක් අරගෙන 1000ක තියාගෙන භාග්‍යතුන් වහන්සේලකට එනවනම් කොයිතරම් විදිහේ සලිත භාවයක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ එතෙන්දී ඇති කරගෙන කිව්වෙත් නිශ්චල භාවය ගැන හිතන්න. එතකොට පින්වත් ඔබට මම මේ ටික සිහි කරන්නේ මොකද? ඔබටත් නොඑක ආකාර කඩු කිනිසු ආදී නැති වුණත් ග්‍රහාපන නක්ෂත්‍ර දෝත අනුම් බැනුම් නිന്ദා අපහාස ගැරහුම් නොඑක දේවල් ඔබේ ජීවිතේ වෙන්න පුළුවන් දුක්පක්ෂේ. ඔබ බිය ගන්නන දේවල්. ඔබට කොච්චර බලවත් සත්‍යක්‍රියාවක් මෙතනින් ගොඩ ගන්න පුළුවන්ද කියන කාරණාව වටහා දෙන්නටයි මම මේ ටික මේ උරුප්පල වතු කොට කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට එහෙම කවුද ආවේ? මාරසේනාව ආවා. කොහොමද ආවේ? ගිරිමේකලා නැමැති ඇතා පිටුට නැගිලා යාවේ. ඒ ඇතා ගිරිමේකලන් උදිත ගෝර සසේන මාරන්නේ දානාදි ධම්ම විදිනා ජීතවා මුනින්ද. දානාදි ධම්ම භාග්‍යතුන් වහන්සේ දන් දීලා සංසාරේ පාරමිතා පුරන උපදවාගත්ත මහා ගුණ සම්පත්තිය ආනුභවයෙන් ඒකාන්තයෙන් මේ මායාව පරාජය වේවායි අධිෂ්ඨාන කළා. පින්නදී ඔබට තවත් ආරාධනාවක් කරනවා. මේ වස් කාලේ පිරිනමන දාන වස්තු පූජාව කොහොමද මහ කලයිනේ පින්නත්. මහා නිසංසයි දායක වැඩමවගෙන යන්න බයි නම් ඔබ ඒ වෙනුවෙන් වියලි ආහාර පාන දාන වස්තු වේවා එහෙම නැත්නම් බරපැනක් වේවා පූජා කරලා මුළුමනින් බයි නම් සුළු උපකාරයක් කරලා අනේ මේක මේ දානෙට සම්බන්ධ කරන්න. දාන දෙන කෙනෙකුට හෝ වේවා ස්වාමීන් වහන්සේලාට හෝ වේවා කැපකරු දායක මහත්මයෙක් කියනවා නම් ඒත්තන්ට වේවා බාර දීලා දානකට සම්බන්ධ වෙන්න. දානකට සම්බන්ධ වෙන්න. දානකට සම්බන්ධ විතර වර්තමන් නැත්නම් දානයක් වෙන තැනක ඔබට ආරංචි වුණා. අනේ මට දාන ටික වියට පොඩ්ඩක් උදව් උපකාරයක් වෙන්න පුළුවන් නම් ඉඩක් දෙනවද කියලා අහලා උදව් උපකාර වෙන්න. ඇයි? ඔබට එන සියලු මාර බලවේග වලට පිළිතුරක් සපයන්නට පින්නති ඔබගේ ඒ දානාදී ගුණ හේතු වෙනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ගුණය කියලා සත්‍යක්‍රියා කරනවා විතරක් නෙමෙයි. තමන්ගේ ගුණයක් බවට පත් කරන්න. දැන් මේ බණ අහන සියලු දෙනාට විශ්වාසයි මාසෙකට සමහර අය වාර 7-8ක් දන් දෙනවා. සමහරට මාසෙකට වාරයක් දන් දෙනවා. සමහරට අවුරුද්දකට වතාවක් දන් දෙනවා. එහෙනම් දන් දීපුහි මයි පිටුතුලට ඒක සත්‍යක්‍රියාවට ගන්නේ නැති එකයි ප්‍රශ්නේ. සත්‍යක්‍රියාවට ගන්න. දැන් අර මහා මාරදේනාව ගිරිමේකලා කියන ඇතු පිට නැගිලා එනකොට භාග්‍යවතුන් වහන්සේ ඒකට මූණ දුන්න හැටි බලන්න. මොකක්ද පාවිච්චි කරේ? උන්වහන්සේ පාවිච්චි කළේ දානාදි ධම්ම විදිනා. දන් දීමේ මහත්කාරී සංසසක්තේ පින්න අධිෂ්ඨාන කරේ. එතකොට පශ්චාත් කාලීනව මේ ගාථා නිර්මාණය කරපු ස්වාමීන් වහන්සේලා ඒක සත්‍යක්‍රියාවක් බවට පත් කළා. කොහොමද? තන්තේජසා භවතු තේජය මංගලන්නේ. ඒ උත්තරීතර ගුණ බලයෙන් ඔබට ජය මංගලයක් වේවා. දැන් මේක අන්‍යයන්ට සෙත්පතන කොටද එක ගාථාව දෙසරක් කිව්වට කමක් නැහැ. අපි අපේ කටින් කොච්චර දේවල් එක වතාවට වඩා කියවනවා. මේක දෙසරක් කිව්වට කමක් නැහැ. මොකද අනුන්ටයි තමන්ටයි දෙන්නටම ජය මංගලයක් වෙන්නේ. කොහොමද ඒක කියන්නේ? තම් තේජසා භවතු මේ ජය මංගලානි. අනුන්ට කියනකොට තේ තමන්ට කියනකොට මේ. ඔතන ඉති අනුන්ට කියනකොට තේ ගුණය නෙමෙයි. අනුන්ට කියනකොට තේ පාලි පදේ ඔබට කියන්නේ. තමන්ට කියනකොට මොකද? මේ. ඒක සෙත් කවියක් හැටියට හැදුනොත් මේ විදිහට කියන්න පුළුවන්. නවෝදහස් අත් අවිරගෙන නිර තුරුව මරු බල පෙන්වලා ගිරිමිවුල් නම් දරුණු ඇත් රජු පිටට සෙනගද නංවලා පැමිණි මරසෙන් බුදුරදුන් ජය කත්තේ පාරමි මතු වෙලා ඒතෙදින් මට ජයම වේවා තිබෙන ග්‍රාදොස් දුරු වෙලා. තවතත් පින්නතොට එක කිව්වොත් හොඳයි. මැවුදහස් අත් නබිරගෙන නිර තුරුව මරු බල පෙන්වලා ගිරිමිවුල් නම් දරුණු ඇත් රජු පිටට සෙනගද නංවලා පැමිණි මරසෙන් බුදුරදුන් ජය ගත්තේ පාරමි මතු වෙලා ඒතෙදින් මට ජයම වේවා තිබෙන රෝගිය දුරු වෙලා.
තිබෙන දුක් ගිනි දුරු වෙලා පකවට කැමති දෙයක් දාගන්න පුළුවන්. එතකොට අනුන්ද සෙත් පදන කොටත් එහෙමයි. දැන් අපි දෙවෙනි කවියට යමු. දෙවෙනි ගාථාව අපි කියලා එමු. ඒක තේරුම් අරගෙන ඉමු. මාරාතිරේක මපියොත් හිත සම්බරත්තින් ගෝරං වනාලවක මක්ඛ මතන්දයක් කං කන්ති සුදන්ත විදිනාජිත වාමුනින්දෝ තං තේජසා භවතු මේ ජය මංගලානි. තේරුම් මොකද? මාර අතිරේක මාරේ. ඒ කියන්නේ දෙවනි මාරේ. දැන් බලන්න අපි එකේ පදින් පදින් තේරුම් ගන්න කොහොමදයි කාලේ මදි නිසා පින්නත් ඔබට මේක තේරුම් කරලා දෙන්නත් ඕන. අපි ඒ නිසා සමස්ත කවි පිළිවෙලම කියන්න තව දවසක වෙලාව ගන්නට වෙයි. අපි මේක හොඳට තේරුම් ගනිමු. මාර අතිරේක මාරේ. නැත්නම් දෙවනි මාරේ වැඩි. මගේ යුද්ධිත සබ්බරත්ති දෙවනි මාරේ වගේ මුළු රැහිම සබ්බරත්ති මුළු රැහිම යොදේට එළඹුණා වූ ඡණ්ඩ වූ ගෝර වූ ගෝරම්පණ ලවකමක මතද්දයන් ඡණ්ඩ වූ ගෝර වූ කවුද? ගෝරම්පණ ආලවකයක්ෂ ගැන මේ කියන්නේ. ආලවකයක බුදුරජාණන් වහන්සේගේ ශාන්තියෙන් පැවැද්දූසේක. කාන්තිය සුතන්ත විදිනා. බුදුරජාණන් වහන්සේ ඉවසාගෙන හිටියා. දැන් මේකත් අපි ටිකක් අවධානයට ගන්න ඕනේ. නැත්නම් හැන්දෑවේ භාග්‍යතුන් වහන්සේ දකින්නට මේ ආලවකයක්ෂට පුළුවන් වුණා. ඒක ආලෝකයක්ෂය පහන් වනතුරුම භාග්‍යතුන් වහන්සේත් එක්ක සටන් වැදලා තියෙන බව ඔබට පේනවා. මේක විනාඩියක දෙකක එකක් නෙමෙයි. යක්ෂයෙක්නේ. යක්ෂයා පරාජයටපත් වෙන්න කැමති නැහැ කොහොමද? භාග්‍යතුන් වහන්සේ කුමක බලයෙන්ද ආලෝකයක්ෂය ජයග්‍රහණය කළේ? එතන පළවෙනි ගුණය මොකද්ද? කාන්ති ගුණය. එතරම් පාරමිතාව. පින්නත් ඔබේ සරල ජීවිතයකට පින්නත් සමහර කෙනෙක් ඔබ ඉදිරියට අවදින් ඔබට නිඳා කරන්න පුළුවන්. නැත්නම් ඔබට තව කෙනෙක්ගෙන් ආරංචි වෙන්න පුළුවන් ඔබට අහවලා නිඳා කළා. පින්නත් ඔබ හිතනවා මම පරිම වශයෙන් ඉවසනවා. මේ නිඳා අපහාස කළ එක්කෙනාටම ඒක කවදා හරි වැටහෙනකම් නිර්දෝෂී මටයි මේ නිඳාව අපහාස කළේ කියලා වැටහෙන තුරු මං ඉවසනවා. ඔය ඉවසීමේ සීමාවක් නැහැ කියන එක කියන්න එපා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ මැදියම් රැ වෙනකම් ඉවසලා නවත්තන්න තිබුණාද? පහන් වනතුරු ඉවසුවා. භාග්‍යවතුන් වහන්සේ ඕනෑ තරම් ශක්තිය තිබුණා. ආරම්භ කරන තරම ඉර්ධි බල පෙන්වලා පින්වත් මේ ආලෝකයට දමනය කරන්න. නමුත් භාග්‍යවතුන් වහන්සේ එළි වෙනකම් මේ සටන යෙදුණා. ලෝකෙට මොකක් ප්‍රකට කරන්නද? ඉවසීමේ තියෙන අගය, ඉවසීමේ වටිනාකම. එහෙනම් පින්වත් ඔබ යම්කිසි හිතක් මුරුදු වෙනකම් පින්වත් මෛත්‍රිය වඩන්න. මම දන්නවා සමහර විට ඔබේ ගෙදරම ඉන්න ඔබට ඉවසුම් නොදෙන කතා කියන අය. ඉවසුම් නොදෙන වැඩ කරන අය. තමන්ට තමන් හැමදාමත් සතුටින් ජීවත් වෙන්න හිතපු ස්වාමියාගෙන්ම හැමදාම සතුටින් ජීවත් වෙන්න හිතපු බිරිඳගෙන්ම ඔයගෙම පුතාගේ ජීවිතයත් තමන්ගේ ජීවිතයත් ආලෝකමත් කරගන්න හිතලා ගෙනාවු ලේලිගෙන්ම සමහර වෙලාවට තමන්ගේ ජීවිතත් කාගේ ජීවිතත් එළිය කරන්න හිතලා අවුල කැඳාගත්තු බෑරගෙන්ම ඔය කාකාර මොනපුරු මිනිපිරියන් ආදීගේ ඔබ දන්නවා ඔබට දුක්ගිනි ආරංචි වෙලා ඔබට නැත්තම් මේ දුක්ගිනි මේ මේවා විඳිනවා මිනිස්සු ඇත්තයි නේද කියලා. ඒ නිසා ඒ බඳු ඕනේ වෙලාවක මේ දෙවෙනි මහා ජයමංගල ගාථා රෝජ සත්‍යක්‍රියා කරන්න. පළවෙනි එකත් සත්‍යක්‍රියා කරන්න. දෙවෙනි එක සත්‍යක්‍රියා කරන්න. ඒ කාරණේට එක එක සත්‍යක්‍රියා කරන බල තියෙනවා පින්නත්. බලන්න එතකොට යමෙක් දමනය කරගත නොහැකි නම් භාග්‍යවතුන් වහන්සේ අහවලා දමනය කළේ මෛත්‍රී ගුණ බලයෙන්මයි. ඒ නිසා මට එරෙහිව ක්‍රියාත්මක වන මේ ඇත්තොත් මේ ගුණ බලයෙන් දමනය වේවා කියලා. එහෙම මේ ඇත්තොත් දමනය වේවා කියලා හයියෙන් කියන්න එපා. ඒක ගෙදර ඔක්කොටම හින්දා නැති අවුලක් අලුතෙන් හැදෙනවා. කවුරුත් නැති වෙලාවට වාචිකව කියන්න කවුරුත් නැති වෙලාවට පුළුවන් නම් ඉන්න වෙලාවට හිතින් කියන්න. බුදුන් වහන්සේනකොට මේක උදේහාව පාවිච්චි කරා. අපි හැමෝටම තියෙනවා අපි නැත්නම් ජීවිතේ දෙවනි මරුවන් වෙන කාරණේ මෙයා නම් මහා මාරක ළමෙක් තමයි. මාර මිනිස්සෙක් තමයි කියලා අපි කියන්නේ. දෙවනි මාරෙක් වගේ. දැන් මම ඒකේ අර්ථයයි පැහැදිලි කළේ. ඒකට අයිති කවියක් අපි කියමු නේද? දෙවෙනි මරුවෙකෝ විලාසෙන් තුන් රයම බුදු රජෝ වේසලා දරුණු ලෙස ආලවක යකෝ බුද්ධ බලයෙන් සොංකලා ඉවසීමේ මුතුන් ගුණ මගේ බුදුරදුන් මට හෙළි කළා. ඒතෙදින් මට ජයම වේවා මගේ ග්‍රහ දොස්
දුරු වෙලා. පින්වත්නි, අද අපට කාල විරාමය ලැබෙන්නේ මේ මහා ජයමංගල ගාථාවල දෙවනි ගාථාව දක්වා තෝරගන්න විතරයි. හදිස්සියෙන් සියල්ල තෝරගන්නවට වඩා හැමින් අවබෝධයෙන් පරිහරණයට ගන්න විදිහේ පහසුකම් ඇතුව එදිනදා ප්‍රායෝගික ජීවිතයට ප්‍රායෝගික කරගන්න පුළුවන් විදිහේ සත්‍යක්‍රියාව ගොඩනගන්නට තව කාලය ඕන කරනවා. ඒ නිසා අපි ඉදිරි ඉරුදිනට ඊළඟ ජයමංගල ගාථා ටික දේශනා කරන්නට විග්‍රහ කරගන්නට එහි සත්‍යක්‍රියා ගාථා ටික ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන අදට ධර්ම දේශනාවේ පුණ්‍ය අනුමෝදනාවට යොමු වෙනවා. මා ආරම්භයේ සිහිපත් කළා මිද්දනිය තලාව පාරේ අංක 27න් ඒ නිවසේ පදිංචි පින්වත් කේ.පී. චූලානි මහත්මිය හා පින්වත් සුභද්‍රා මහත්මිය ඇතුළු පවුලේ බුදු පිරිසයි අද දවසේ අපට සවි ශක්තිය දායකත්වයෙන් සපයන්නේ. ඒ දායක සදහවතුන් බලාපොරොත්තු වෙනවා වීරසිරි නාරායන පත්මිනී මෑණියන් අභාවයට පත් වෙලා හෙට දිනට අවුරුදු 9ක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන උදාර පින්කම හැටියට අද දවසේ මේ දවස වෙන් කරගන්න. ඒකත් එක්තරා දුෂ්කර ක්‍රියාවක් වගේ. මොකද හේතුව ඉක්මනින් දිනයක් තමට අවශ්‍ය දවසක දිනයක් වෙන් කරගන්නවා කියන එක මේ දේශනා පෙළෙහි මම හිතන්නේ බොහෝ දුෂ්කරයි. කෙනෙකුගේ දුර්ලභ භාග්‍යයක් තිබුණොත් තමයි මේ අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ මෑණියන් පින් ලබන්නට පුළුවන් තරම් ඉන්න හේතු සම්පත්තිය ඇති කෙනෙක් නිසා මේ අවස්ථාව සැලසුණා. කවුරුත් ආදර මෛත්‍රියෙන් යුක්තව පින් අනුමෝදන් කරමු මේ පින්වත් මාතාවට. වගේම කළුගමගේ ඇඩිසිඤ්ඤෝ පියාණන් සිහිපත් කිරීමත් විමලසේන මන්තු තාත්තා වගේ ප්‍රේමදාස පින්වත් බාප්පා සීලදාස පින්වත් බාප්පා අන්දිරි ස්වාමී පින්වත් ලොකු තාත්තා නිරෝෂා පින්වත් දියණිය ඇතුළු සංසාරගතව අභාවයට පත්ව පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම එම සදහවතුන්ගේ ප්‍රාර්ථනාවයි බලාපොරොත්තුවයි. ඒ වගේම දේශකයන් වහන්සේ හැටියට අපටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ පොදුවේ උතුම් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ලැබේවා කියන උතුම් මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් මහා සංඝරුවනට ගෞරවාදර දක්වමින් මෛත්‍රී වඩා තිබෙනවා. ඒ වගේම සුදීවත් සිංහ පවුලේ හැමටත් ඒ වගේම net FM කාර්ය මණ්ඩලය කරන මහත් මෙහෙවර නිසා ඒ පින්වත් දානිකාවේ ගෞරව සභාපතිතුමන් ප්‍රධාන සියලුම නිලධාරී පින්තුල්ලාට දූපුතුන්ට මහත් මහත්මීන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට තිබෙනවා. එබැවින් සකල ප්‍රාර්ථනාවන් කළ පින්නති ඔබ දෙපළ ඇතුළු පවුලේ පින්තුල්ලාට එලෙසින්ම නිදුක් බව නිරෝගී බව සුවපත් බව වේවා. දීර්ඝායුෂ ලැබේවා. අතුරු අන්තරා නැත්තෝ වේවා. මේ වස්සාන කාලයේ තවත් අනුත්තරීය ධර්මයක් පුරාගත් ඔබට අනුත්තරීය ධර්ම හයම සපුරා ගන්නට නිරතුරුව මේ කාලයේ ශක්තිය ධෛර්යය පිණිස පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තාට බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද මේ ශ්‍රවණය කළ ධර්ම දේශනාවේ අන්තර්ගත ධර්ම කරුණු ඔබේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා ශක්තියක්ම වේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් මෙත් පාමුල ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙටිය දිනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පඬිත අති පූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු නඩක් පවත්වා නිරුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව අපි සූදානම් ඉරිදා මෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත. හේමාලෝක නාහිමිපාණන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේ අපි තාමත්ම ගෞරවයෙන් මුලින්ම පිළිගැනීම සිද්ධ කරමු. අපේ හාමුදුරනේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ තාමත්ම අපූර්වට මේ ධර්ම කරුණු පැහැදිලි කරමින් අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව මනවින් පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඒ දේශනා කරන්නට යෙදුණු ධර්ම කරුණු අපි නිසියාකාරයෙන් අවබෝධ කරගන්නවා නම් අපේ ජීවිතයට ගලපා ගන්නවා නම් ජීවිතය
නිවන් ගමන දක්වා රැගෙන යනවා කියන කාරණාව තරම පහසු දෙයක් නෙවෙයි අපේ හාමුදුරනේ. ඒ නිසා මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්න කියලා හිතුවා අපේ හාමුදුරනේ. ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී කලකිරීම ගැන සඳහන් කරන්නට යෙදුණා. මුලින්ම මම ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි අතරම අපේ හාමුදුරනේ කලකිරීම කියන්නේ කුමක්ද කියලා. ඒ විතරක් නෙවෙයි ධර්මයේදී කලකිරීම හඳුන්වලා තියෙන්නේ කොහොමද? අපි දන්නවා අපේ හැමදේ සමහර විට අපි සාමාන්‍ය ජීවිතයේදී කියනවා කතා බහ කරනකොට කියනවා මට නම් දැන් ජීවිතේ එපා වෙලා තියෙන සසරම කලකිරිලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ දේවල් අපේ ජීවිතේට ඇහෙනවා. මෙහෙම බලපුවම සාමාන්‍ය කලකිරීමක් ධර්මයට බැස ගන්න හේතුවක් කරගන්න පුළුවන්ද කියලායි මගේ පළමු ප්‍රශ්නය හැටියට වහන්සේගෙන් විමසන්න සූදානම් වෙන්නේ. ධර්මයට සිත් නමාගත් වාසනාවන්ත පින්වත්නි, අපි අනුත්තරේ සූත්‍රය මූලික කරගෙන කරුණු 6ක් විග්‍රහ කරනු ලැබුවා. ඒ කරුණු 6 තුල යම් යම් දර්ශන දැකීම, ලාභ ලැබීම, ඒ වගේම ශික්ෂාව ආදී කාරණා 6ක් අපි සාකච්ඡා කළා. ඒ හැම කාරණයකටම තිබුණු පොදු ලක්ෂණය හැටියට අපි සාකච්ඡා කළා. උදාහරණයක් හැටියට දර්ශනානුත්තරයේදී ඇහැට දැකෙන යම් දර්ශනයක් හීනද, ග්‍රාම්‍යද, පුතග්ජනීන් සතුද අනර්ථයේ පිණිස හේතු වෙනවද, කලකිරීම පිණිස හේතු නොවෙනවද කියන කාරණා ගැන කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කලකිරීම පිණිස හේතු වෙන දර්ශනය. එහෙමයි. කලකිරීම පිණිස හේතු වන ලාභය, කලකිරීම පිණිස හේතු වන ශික්ෂාව, ඔගේම කලකිරීම පිණිස හේතු වන පාරිචර්යාව, ඔගේම කලකිරීම පිණිස හේතු වන අනුපස්සනාව කියන මේ කරුණු 6ටම පොදු ධර්මතාවක් හැටියට තමයි අපේ දර්ශන පුත ඇහුව මේ කලකිරීම පිළිබඳ අදහස මතුවෙන්නේ. එහෙමයි. ඇත්තට මේකට කලකිරීමයි කියලා කියන්නේ අර පුත ඇහුව විදිහට මිනිස්සු ජීවිතේ යම් යම් ප්‍රාර්ථනා බිඳවැටීම්, වගේම විශ්වාසය දෙකඩ වීම, වගේම යම් යම් විදිහේ පෞද්ගලික රෝගාබාධ ආදී දේවල් වෙනත් නොඑක් දුක්පක්ෂයට අයිති යමක් ඇති වෙනවද? ඒ බඳු වෙලාවක තමයි අනේ මම හරියට කලකිරිලා ඉන්නේ කියලා කතා කරන්නේ. මම අහවල් පුද්ගලයා ගැන ලොකු පැහැදීමක් තිබුණා. අහවල් ස්වාමීන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබුණා. මගේ හිත අපේ ගමේ ගොඩේ කතා කරනකොට ඉන්ටර්වලට මම කලකිරිලා. කියන වචනේ අපි පාවිච්චි කරනවා නිතරනේ. එතකොට මේ කලකිරීම යනු එදිනෙදා ජීවිතේට හම් වෙන්නා වූ ඔය කියපු දුක්ඛන්දරාව ගැන කතා කරන එකක් නොව. ඊට වඩා ටිකක් ගැඹුරට යන එකක් මේ කලකිරීම කියන්නේ. මොකද ගැඹුර යම් කිසි කෙනෙක් ලෝක ධර්මතාව අවබෝධ කරගන්නවද? ඒ ලෝක ධර්මතාව අවබෝධ කර ගැනීම තුල ලෝකයට නොඇලී ඉන්නට හිතක් පහළ වෙනවා නම්, මේ ලෝකයේ තුල නොගැටී ඉන්නට හිතක් පහළ වෙනවා නම්, ලෝකයේ තුල මුලා නොවෙන්නට හිතක් පහළ වෙනවා නම්, ඒ පහළ වෙන්නේ මේ ලෝක ධර්මතාවයේ තුල තියෙන කලකිරීම නිසා. එහෙම නැත්නම් ධර්මතාවයේ පිළිබඳව ධර්මතාවයේ තුලින් නිෂ්පත වෙන කලකිරීම නිසා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හිතමුකෝ දුක කියන වචනේ ගත්තොත් කලකිරීම කියන එකට තව වචනයක් තමයි දුක. එතකොට දුක කියන එක ශාසනය තුල තියෙන්නේ අවබෝධ කරගන්නයි. එහෙමයි. පරිඤ්ඤයයන් පරිඤ්ඤාතං. දුක පිරිසිදු දකින්න. එතකොට දුකක් පිරිසිදු දකින්නවා කියන්නේ දුක ගැන කලකිරෙනවා කියන එකයි. එතකොට දුකක් පිරිසිදු දකින්නේ කොහොමද එහෙමනම්? මේ ලෝකේ දුක උපදින්නේ අනිත්‍ය පදනම් කරගෙන. එතකොට මේ දුක කියන වචන දෙක හරි වැදගත් වචන දෙකක්. අපි දුක කියලා කියන එක අපි තේරුම් කරන්නට ඕන අපි දුක කියන එක නෙවෙයි මේ කලකිරීම කියන්නේ. දුක කියන්නේ දුරින් දුරු කළ යුතුයි කියන තේරුම දෙන එකට කියන ළඟම අකුරු දෙක. දුයන්නේ දුරින් දුරු කයන්ෙන් කළ යුතුයි. ඒක එකක්. අනිත් එක ඇයි යමක් පිළිබඳව අපට දුකක් පහළ වෙන්නේ? එහෙම නැත්නම් යමක් පිළිබඳව අපි කලකිරින්නේ ඇයි? ඒ තුළ තියෙන ක්ෂය වීම ලක්ෂණය නිසා. එහෙමයි. ගෙවීම ලක්ෂණය නිසා. වෙනස් වීම ලක්ෂණය නිසා. ක කියන්නේ එතන ක්ෂය වීම කියන තේරුම. එහෙමයි. ඒතකොට යමක් ක්ෂය වන්නේද ඒ දුරින් දුරු කළ යුතුයි. එහෙමයි. ඒ පරිහරණය කළ යුතුයි. නමුත් උපාදාන නොකොට ඒ මොහොතේම දුරින් දුරු කළ යුතුයි. එහෙනම් යම් කිසි කෙනෙකුට ඒ දුරින් දුරු කිරීමට හේතු වෙන්නේ ක්ෂය වීම නම් ක්ෂය වීම කියන කොට කියන වචනය තමයි අනිත්‍ය. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ සකල ලෝක ධර්මයන් සබ්බේ සංඛාරා අනිත්‍යාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මානාත්තාති කියලා පද තුනක් දේශනා කරනවා. මේ පද තුනම
යදා පඤ්ඤාය පස්සේ ප්‍රඥාව අපේක්ෂා කරමින් ප්‍රඥාව තුළ පිහිටන අය විසින් අවබෝධ කරගන්නා වූ කාරණා තුනක්. එහෙමයි. එහෙමනම් මේ කලකිරීම කියන ප්‍රඥාවෙන් ධර්මයේ දැකීමෙන් මේ ලෝකයේ නොඇලී යුක්තක් කොට කල්පනවා නම් මේ ලෝකය ග්‍රහණය නොකළ යුක්තක් ලෙස කල්පනා කරනවා නම් ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ කලකිරීම. ඒක ටිකක් බොහොම සංකීර්ණ ගැඹුරු කාරණාවක්. ඒකට වෙනම දේශනාවක් කරන්න තරමටම කාරණාවන් තියෙනවා. ඇත්තටම කලකිරීම වෙන කුමක්ද කියන එක ඇහුවොත්. දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ධර්මයයි අනිකුත් ශාස්ත්‍රුන්ගේ ධර්මය අතර වෙනසක් තියෙනවද කියලා. එහෙමයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔව් මම ධර්ම දේශනා කරන ප්‍රධාන අරමුණු කීපයක් මුල් කරගෙන. එහෙමයි. මොකද්ද? අභිඥාව පිණිස, සම්බෝධිය පිණිස, නිරෝධය පිණිස, නිබ්බිදාව පිණිස, නිවන පිණිසයි. එතන නිබ්බිදාව කියන්නේ කලකිරීම. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ යථාර්ථය අහගෙන ඉන්න එක්කනා, යථාර්ථය විමසා බලන එක්කනා, යථාර්ථය වටහා ගන්න එක්කනා, යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන එක්කනා ඒ හරහා අන්න කලකිරීම ඇති කරගන්නවා. ඒකන තමයි කලකිරීම කියන්නේ. එහෙම නැතුව මේ අපි එදිනදා ජීවිතේ තියෙනා වූ කලකිරීම ස්වභාවය නෙවෙයි. එහෙමයි. දැන් ඒකට ප්‍රත්‍ය ධර්ම වශයෙන් අපට දුක පිළිබඳව තෝරන තැන ජාතිපි දුක්ඛ. ඇයි ඉපදීම දුකක් වන්නේ? ක්ෂය වීම ආරම්භ කරන නිසා. එහෙමනම් අපි ඉපදීම ගැන ඇලී යුතුයි, කලකිරිය යුතුයි. අපි අද කරන්නේ කලකිරිය යුතු තැන ඇලෙනෝනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ධනක් දුන්නම අපි බණක් කියන්නේ බොහෝ විට මේ නිවන් පිණිස ප්‍රත්‍යවන ආකාරය පැහැදිලි කළ නෙමෙයි. මේ දුන්නා වූ දානේ ආනිසංසයෙන් අනේක වෙත විමානමාන අලංකාරයෙන් විරූසිත දිව්‍ය ශ්‍රී සම්පත් ලබන්නට. නැවතා පහු අනුනෝ වැඩිකොට සම්පත් ඇති මනුෂ්‍ය ලෝකවල උපදින්නට. එතකොට මේක කියනකොට අපි මෝහයෙන් වැහිලා නේද මේක කියන්නේ. අපේ මිනිසුන්ගේ මෝහයෙන් හිත වහන්නට නේද මේක කියන්නේ. නැවත වතාවක් උදාහරණයක් වශයෙන් ගත්තොත් කාම තණ්හාව බහුල කිරීමට නේද මේක කියන්නේ කියන එක හෝ අපි මේ සාදු කියන්නේ කාම තණ්හාව බහුල වේවා කියන ප්‍රාර්ථනාවට කියන එක හෝ දේශක ශාවක දෙපැත්තටම අමතක වෙලා තියෙනවා. ඒ නිසා ඉපදීම සැපයක් කොට සැලකනවා. ඉපදීම කලකිරීමක් කොට සැලකිය යුතුයි. දැන් අපි උපන් දිනයක බොහෝ වෙලාවට අපිට පේනවා මේ චිරප්‍රසිද්ධ පැවිද්දෝ පවා කොච්චර පාටි දානවා. එහෙමයි. කොච්චර උත්සව පවත්වනවා. එහෙමයි. එතකොට ඉතින් එහෙම අය නේද ඉපදීම දුකයි කියලා භාගතුන් හතගේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මම දේශනා කරන්නේ මම මෙන්න මේ අධිගම තත්ත්වයට පත්වලා ඉන්නේ කියලා ප්‍රකාශ කරන්නත් එහෙමයිමයි. එහෙමයි. හිතලා බලන්න අපිට කොච්චර වැරදිලාද කියන්නේ. එහෙමයි. කොච්චර වැරදිලාද කියන එක. ඒ නිසා ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි කියන්නේ අපේ ක්ෂය වීම සම්මුති වශයෙන් ක්ෂය වීම ශාරීරික වශයෙන් ක්ෂය වීම ක්ෂණයක් පාසා සිද්ධ වෙනවනේ. එතකොට ශාරීරික වශයෙන් ක්ෂණයක් පාසා මේ ක්ෂය වීම ව්‍යායාම සිද්ධ වෙන නිසා ඒක ප්‍රකට වෙනකන් තරුණ කාලේ වෙනකන් බොහොම සුවයි. තරුණ කාලෙන් පස්සේ ආයන පක්ෂණය අපි යන්නේ. එතකොට දැන් මේ ධර්ම සාකච්ඡාවට අහුම්කම් දීගෙන ඉන්න වයෝවෘද්ධය ජීවිත අත්දැකීමෙන්ම දන්නවා මේ ඉපදීම නිසා නේද මට මේ දිවිමේ දුක අත්විඳින්න සිද්ධ වුනේ. එහෙමයි. එතකොට උප්පත්තිය සහේ වේද මරණං ආගතං සදා. උපත යම්තරක පටන් ගත්තද එතන තමයි මරණයට ගත්ත මූලික ලයිසන් එක තියෙන්නේ. ඒ නිසා අපි මරණයට යම්කිසි බලපත්‍රයක් ලබා ගන්නවා කියන එක සතුටට කාරණයක් ඒක පාටි දාන්න කාරණාවක්ද ජීවිතය පිළිබඳව වඩා කලකිරෙන්නට කාරණාවක් නේද ඉපදුනා නිසා නේද මේ සියලු දුක් උපදින්නේ කියන එක තේරෙනවා නම් එයා ඉපදීම ගැන ධර්මාවබෝධයෙන් මේක කලකිරීම කොට ගන්නවා එහෙම දැන් සාමාන්‍යයෙන් උපදින සත්‍යයකට ගබ්බෝකාන්තික මූලක දුක්ඛය ගබ්බ විජායන මූලක දුක්ඛය ගබ්බ පරිහරණ මූලක දුක්ඛය ආදී වශයෙන් දුක් රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එහෙම අපි හැමෝම මේ දුකට ගැබේ ඉන්න කාලේ ගැබෙන් බිහි වෙලා මුල් යුගයේදී අපි මුහුණ දීලා තියෙනවා නමුත් අපිට දැන් ඒක ස්වභාව ධර්මයේ වශයෙන්ම වසා තිබෙනවා දැන් අපෙන් අහුවොත් එහෙම ඔබට මතකද පෞද්ගලික ඉන්නකොට විදුම දුක කියනවා අපි සමහරට කියන්න බැරි කමක් නැහැ මම මොකුත්ම දුකක් විඳින්නේ නැහැ මොකද දුකක් විඳින මම මතක තියෙන්න එපායි. අපේ ජීවිතයේ විඳ සමහර දුක් මේ වෙනකොට හොඳට මතක තියෙනවා. නමුත් මව්ගැබේ ඉන්නකොට විඳපු දුක අපිට මතක නැහැ. එහෙනම් අපි මව්ගැබේ ඉන්නකොට විඳපු දුක් අන්දරාව අවබෝධයෙන් දකින්න ඕනේ. එහෙම අවබෝධයෙන් දකින්න එක්කරන් තමයි ඉපදීම දුකක් බව වැටහෙන්නේ. සාධක රාශියක් තියෙන ඉපදීම දුකක් බව තේරුම් ගන්නට. එතකොට මේක ජීවිතානුපස්සනාව කරන කෙනෙකුට ඉපදීම දුකක් කියන කාරණාව භාවනාවට තියෙන හොඳම කර්මස්ථාන හැටියට මම සැලකනවා. එහෙම. ඉතින් ඒ තුලින් ඇති වෙනා වූ කලකිරීම එකක්. ඔන්න ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. ඇත්තටම මේ විරායාම දුකක් නේ. ඒක අපි පැහැදිලි කරනවා. එහෙනම් විරායාමේ දුක විඳින දුක වගේම අවබෝධ වෙන දුකක්. එහෙම. එතකොට මේ හැම දුකක්ම අවසානයේ ගහක සවිමත් බව රැඳී තිබෙන්නේ මුදුන් මුල මත වගේ.
ඉපදීම මත තමයි මේ සියලුම දුක් අන්දරා. ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, ඊළඟට ජීවිතය අපි ගොඩක් දුක් විඳිනවා. අපේ සම්පයෝග දුක්, ඔකේ විපයෝග දුක්. අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ යම් කිසි කෙනෙකු පිළිබඳව දැකීම හෝ ප්‍රියමනාප භාවයෙන් යුතු සිතුවිල්ලක් ඇතිවීමම තමයි අන්න එතන වේදනාව උපදින කාරණාව. එහෙනම් අර ප්‍රියයන් හමු වීම ගැනම අපි කලකිරෙනවා. එහෙමයි. ඒතර කලකිරුණොත් ප්‍රිය භාවයකින් අදින් හැලෙන්නේ නැහැ. අන්න ඒක නිසා මා කිව්වේ මේ කලකිරීම කියන එකම පැය ගණනක දේශනාවක් කරන්න තරම් කාරණාවක්. එහෙමයි. ඒ කියන්නේ අපි හඳුරන්නේ දැන් වහන්සේ ඔය දේශනා කරගෙන යන පැහැදිලි කරගෙන යන ආකාරයකට ධර්මයට අනුව සැපේ නෙවෙයි. ධර්මයට අනුව සැප මාර්ගයේ නෙවෙයි. අපි හිතාගෙන ඉන්න සැප මාර්ගයේ ඉදිරියටම ගමන් කරොත් එහෙම අවසානයේට කලකිරීම තමයි ලැබෙන්නේ. ජීවිතවල අපි හිතමුකෝ ලෝකේ ධනවාදී රටවල් ගැන කල්පනා කළාම අද ඒ ධනවාදී රටවල මිනිස්සුන්ට ඕනෑ තරම් මිල මුදල් භෞතික සැප සම්පත් යාන වාහන ආදී සියල්ල තියෙන සුපිරි මට්ටමේ. එහෙමයි. නමුත් ඒ අය ධර්මයේ ශාන්තිය හොයාගෙන තේරවාදී රටවල් වලට එනවා. එහෙමයි. මොකද හේතුව? අර සැපයේ කෙලවර හමු වෙන දුක්ඛිත ස්වභාවය ගැන කලකිරිලා. කලකිරීමේ දුක ගැන නොවේ එතකොට. සැපේ ගැනයි කලකිරීතු ධර්ම අවබෝධයෙන් තියෙනවා. එහෙමයි. මේ සැපය කියන්නේම අර හැම හඬා වැටෙන ගිම්හානයක් පසුපස්සෙම හිනහැන වසන්තයක් තියෙනවා. නැත්නම් හිනහැන වසන්තයක් පිටපස්සෙම හඬා වැටෙන ගිම්හානයක් තියෙනවා කියනවා. ඒ වගේ හැම සැපයක් ළඟම දුකක් තියෙනවා. අද ඔබ දුකක් විඳොත් හෙට සැපක් ඇත. අදාම මිහිර හෙට නොලැබෙන තැනක් ඇත. මෙහෙමයි සදාකාලිකවම ඇති අරුත. මේ ටික තේරුම් අරගත්තොත් යම් කිසි කෙනෙක් අන්න අනිත්‍ය පිළිබඳව හා කලකිරීම පිළිබඳව ලොකු අවබෝධඥානයක් ලබා ගන්නවා. ඔබ ප්‍රකාශ කරේ ඇත්තයි. එතකොට මිනිස්සු සැප විඳිනවා. හැබැයි කලකිරීමෙන් විතරයි සැප විඳින්නේ. එහෙම. කොටිම කියනවා නම් මිනිස්සුන්ට වැටහීමක් එනවා. දුකසේ සැප විඳිනවා කියලා. එහෙමයි. දුකසේ සැප විඳිනවා කියන අවබෝධඥානය එනවා. එතෙන්ද තමයි අපේ හිත් ගෙනිච්ච භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. හරි. බොහොම අපූර්වට වහන්සේ මේ ධර්ම කරුණු විග්‍රහ කරගෙන යන අතරතුරේ අපේ හාමුදුරනේ අද ධර්මදේශනා වාස්ත්‍රයෙන් බොහෝ ප්‍රශ්න ගැටලු වහන්සේට යොමු කර විසඳුම් ලබා ගන්නට තියෙනවා. ඒ නිසාවෙන්ම තමයි ඊළඟ ප්‍රශ්නයක් යොමු කරන්නට සූදානම් වෙන්නේ. අපේ හාමුදුරනේ වත්පිළිවෙත් බෞද්ධයාට අවශ්‍යම දෙයක්ද? එය පිනට හේතුවක්ද කියලායි ඊළඟට මා වහන්සේගෙන් අහන ප්‍රශ්නය. ඔව් පුතා, භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙනවා මෙන්න මේ විදිහේ ගාථාවක්. වත්තන්න පරිපූර්ණේතු. කෙනෙක් වත්පිළිවෙත් පුරන්න කම්මැලිද? එහෙම. වත්පිළිවෙත් කියනකොට දැන් අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ භාවනා යෝගියෙක්. භාවනාවට වාඩි වෙන්න ඉස්සර තමන්ගේ බාහිර පරිසරයේ තියෙන පවිත්‍රතාවය බලන්න ඕනේ. එහෙම. දැන් උදාහරණයක් වශයෙන් තවත් ඉදිරියට ගියොත් උපදපන් භික්ෂුන් වහන්සේලා දැන් මේ කාලේ විශේෂයෙන් දවස් 15කට වතාවක් විනය කර්ම කරන කාලේ. එහෙම. ඉතින් උන්වහන්සේලා පොහොය සීමාවට ඇතුළු වුණාම එතන තෙරවරයන් වහන්සේ නමක් එක නමක් අහනවා ප්‍රශ්න කීපයක්. එහෙම. සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේනච සම්මජ්ජනී පොහොය සීමාව අතුගාලා අමදලා තියනවද වතාවක් කරලා තියනවද? එහෙම. පදීපෝච පහන් දරලා තියනවද? එහෙම. උදකං ආසනේනච පෑන් තියලා තියනවද? එහෙම. ඒ වගේම අසෝපනවල තියනවද? මේ ඔක්කොම පූර්වකෘත්‍ය. එහෙම. ඒතරේ පූර්වකෘත්‍ය කරන්නේ නැතුව ඒ ගොඩේ ඉඳගෙන විනය කර්ම කරන්න බෑ. එහෙම. කොයියම්ම දෙයකලත් අපි මේ ධර්ම සාකච්ඡාව සරලව සාසිත නැත්නම් මේ දවස්වල විශේෂයෙන් මේ 4 මාස තුල පන්සල් යනවා. ඉතින් මල්ලාසනේ උදේ පූජා කරපු නැත්නම් ඊයේ පූජා කරපු මල් දැන් පර වෙලා. එහෙම. ඔගෙම මිනිස්සුන්ට ආසාවක් තියෙන බුදුහන්ට පේන්නම හඳුන් කුරු ගන්න. එහෙම. ඉතින් දැන් මල උඩ තමයි හඳුන් කුරු ගහන්නේ. එතකොට දැන් හඳුන් කුරු පිටිර අලු ආසනේ පුරා කවුරු හරි ඔන්න ආයෙත් දෙනවා කියන්නේ. එයා සොපින් මල්ලට මල් ටික දාගෙන මං අර හැමදාම කියනවා වන එනවා. එහෙම. ඇවිල්ලා මල්ලාසනේ හලනවා. හලන්නේ අර බෑග් ගඩි පැත්ත හරවල අර පරවෙච්ච මල් ගොඩේමයි. එහෙම. අර කුණු ගොඩේමයි. ඉතින් මෙයාට පින් උපදිනවා. හැම කාරණයකටම වත් පිළිවෙත් ප්‍රධානයිනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති. මහණනි වත් පිළිවෙත් කෙනෙක් පුරන්න කම්මැලිද වත් පිළිවෙත් පුරන්නේ නැද්ද? එහෙම. නසීලං පරිපූර්ණති. එයාගේ සීලය පිරිපුන් සීලයක් වෙන්නේ නැහැ. එහෙම. අද දැන් ඒක වෙලා කියනවා මේ කැපකරුවන් කියන පිරිසක් සම්මුඛ වීම නිසා එතන භික්ෂුන් වහන්සේලා පවා වත් පිළිවෙත් වලින් අයින් වෙලා තමන් ඉන්න කුටිය පවා අමදින්න වෙනම කෙනෙක් ඕනේ. ඒ මරුපෙක් නම් හැමදේම නමුත් සාමාන්‍යව බණදහම් පොත කෙරෙහි අවධානය යොමු කළොත් එනවා අරුණට පළමුව දැහැටි වරඳ. මරුපෙක් මං හැමත නිමවා. පෑන් පෙරහා තබා විවේක ස්ථානයක හිත සිල් බැලීමේ. ඒ වාක්‍යෙම පේනවා නේද වතාවත් නොකර සිල් බලන්න බෑ කියන්නේ. එහෙමයි. අර වතාවත් සියල්ල කරලා තමයි වතාවත් කොට සිල් බැලීමෙන් කියලා අන්තිමට යන්නේ.
එතකොට සතන් හත්ති සතන් අසහාය ආදී සිහි කොට ඔන්න කමටහන්. මේ භාවනා යෝගික වැඩ පිළිවෙල ගැන මනාව කියවෙන හොඳ පොතක් වෙනත් මේ සාමාන්‍ය බණදහම් පොත කියන්නේ. ඒක සාමාන්‍යයෙන් හන්ද විතරක් නෙවෙයි ගිහියොත් ඒක භාවිතය කරන හුඟක් හොඳයි. ගිහියොත් ඒක හරි වටිනවා. එහෙමයි. ඉතින් වත්තන්න පරිපූර්ණතෝන සීලං පරිපූර්ණති. එතකොට සීලේ පිරිපුන් වෙන්නේ නැත්නම් වත් පිළිවෙත් කරන්නේ නැති එක්කනගේ සීලේ පිරිසුදු හා පිරිපුන් සීලයක් වෙන්නේ නැහැ. එතකොට අසුද්ධ සීලෝ දුප්පං. සීලය අසුද්ධ නම් කවදාවත් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. දුෂ්ප්‍රඥය. අසුද්ධ සීලෝ දුප්පං. ඒ දුෂ්ප්‍රඥව නිසා චිත්තේ කක්ඛං නවින්දති. හිත එකඟ වෙන්නේ නැහැ. වික්කිට චිත්තෝ නේකක්කෝ. වික්ෂීප්තෝ හිත කවදාවත් එකඟතාවයක් සමාධිය කොරන ගන්න බෑ. සමාධියෙන්තර ප්‍රඥාවක් නැහැ නේද? ඒතර වික්කිට චිත්තෝ නේකක්කෝ සම්මා ධම්මං පස්සති. සම්මා මාර්ගය හේවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දකින්න බෑ යාතුලින්. කිසිම අනුපස්සනාවක් වැඩෙන්නේ නැහැ යාතුලින්. ඉතින් අපිට කොච්චර පැහැදිලිද? වත් පිළිවෙත් කිරීම නිවන දක්වාම හිත දියුණු කරන ප්‍රධාන පළමු පියවරයි කියන කාරණාව අපිට ඒතුලින් පැහැදිලි. එහෙමයි. අපි හඳුනන්නේ ඔබ වහන්සේත් මේ පොඩි මේ පොතක් රචනා කළා නේද වත් පිළිවෙත් කියලා. ඔව් හැම බෞද්ධයෙක්ම අනිවාර්යයෙන්ම දැනගත යුතු වත් පිළිවෙත් කියලා පොතක් මම මුද්‍රණය කළා. ඒකේ নমස්කාරය කියන පටන් ගන්න තැන ඉඳලාම කොහොමද කෙනෙක් ඒ වත් පිළිවෙත් වලට නැඹුරු වෙන්නේ කියන කාරණාව. ඒ වගේම নমස්කාරය කියන්නේ පූර්වෙහි කළ යුතු දේවල් මොනවද? උපන් දිනයකට කළ යුතු දේවල් මොනවද? මනගෙදරකට කළ යුතු දේවල් මොනවද බෞද්ධ හැටියට? විවාහ මංගල උත්සවයක කරන වත් පිළිවෙත් මොනවද? ඒ සියල්ලම අතර මේ පුංචි පොත් පින්කේ මම මුද්‍රණය කළා. මම ලියු පොත් වලින් මම හිතන්නේ වැඩි ප්‍රමාණයක්ම සදහවතුන් අතරපත් වුණු ග්‍රන්ථ හැටියට ඒක අඳුරන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඒක අද දක්වා පාවිච්චි කරනවා. අපි හඳුනන්නේ මේ බැරි වෙලාව දැන් අපි මේ ගත කරන්නේ වස්සාන කාලේ හින්දා කෙනෙක් විමසුවත් ඒ පොත ලබා ගන්න පුළුවන්ද කියලා පුළුවන්කමක් තියනවද මේ කාලේ? අපි ඒක පොඩ්ඩක් අපේ කාර්යාලයෙන් පොඩ විමසලා බලන්න වෙනවා පොත් ප්‍රමාණවත් තියනවද කියලා. අපි මොකද කිසිම අලෙවිසලකට ඒ පොත් ටික යොමු කළේ නැහැ. ඒ පොත් ඉතිරි වෙලා තියෙනවා නම් අපේ අමතුවත් වෙනත් ඔබට හැබැයි පුංචි විලක් ගෙවන්නට වෙනවා. මොකද මේ විල ගෙවන එකක් වෙනත් ඔබ තවත් ධර්මලාභයක් සඳහාම හේතුපකාර කරන්නේ. ගොඩනගාගෙන යන සෑමරුව සංඝාවාසයේ ධර්ම පුස්තකාලය ආදී ඒවා ඇත්තට ටිකෙන් ටික රුපියල් 100ක් වෙනවා මගේ මතක හැටියට ඒ පොත අපි මුල කරලා තිබුණේ. ඉතින් ඒ මිලෙන් තමයි අපි මේ දක්වා මේ ස්ථානයේ ගොඩනගාගෙන යන්නට අපට ලොකු ශක්තියක් වුණා. ඒ පින්කමටත් ඔබ දායක වුණා වෙනවා ඇත්තටම. පොත් ඉතිරිලා තිබ්බත් විතරයි ඔබට ලබා දෙන්න පුළුවන්. නොදැනුවත් කරුණු බොහෝම රාශියක් මේ පොතේ අඩංගු වග අපි දන්නවා. මොකද පෞද්ගලිකවත් මුලින්ම මේ පින්බිමට පැමිණෙන අනතුරුව අපි අපේ හාමුදුරන් වහන්සේට නමස්කාර කරලා මේ විහාරස්ථානයෙන් පිටත්ව යන්නට පෙර අපේ දෝතට එක්කාසු කරපු වටිනාම ත්‍යාගය තමයි ඔය වත් පිළිවෙත් සඳහන් වෙන පොත් පිංචේ හින්දා පුළුවන් ආකාරයකට තිබුණොත් එහෙම ඔබට දුරකථන ඇමතුමක් ලබා දීලා ඒ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හාමුදුරනේ අපි දැන් වත් පිළිවෙත් ගැන කතා බහ කරා. විමසේ වත් පිළිවෙත් ගිහියන්න කරන්නට පුළුවන් පැවිදි පාර්ශවයේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයේද විහාරස්ථානයක එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසනයක වැඩ සිටිමින් තමන් වහන්සේ වැඩ සිටින යම් ස්ථානයක් වේද ඒ ස්ථානයේ වත් පිළිවෙත් මනාව ඉටු කරමින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ අතරම බෞද්ධයන් වශයෙන් අපි විහාරස්ථානයකට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන මොහොතේ යම්කිසි ක්‍රමයක් සකස් වෙලා තිබෙනවා. අපි දන්නවා අපේ හාමුදුරනේ චෛත්‍යරාජානන් වහන්සේ, බෝධීන් වහන්සේ, විහාර මන්දිරය මේ ආදී වශයෙන් ක්‍රමානුකූලව පිළිවෙලකට තමයි වඳින්න පුදන්න අපිට ක්‍රමවේදය හදලා තිබුණේ. මේ පිළිවෙල සකස් කරන්න යම්කිසි විශේෂිත කාරණාවක් තිබෙනවාද අපේ හාමුදුරනේ? දැන් අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ අපිළිවෙල ඔස්සේ ගිහිල්ලා වැඳුම් පිදුම් කරන තැන් ඕනෑම ආකාරයකින් අපි දැකලා තියෙනවා. එහෙම නැතුව මා සඳහන් කළ ආකාරයට මේ පිළිවෙලට ගමන් කිරීමේ අතර තිබෙන නිවැරදි තැන් සහ වැරදි තැන් අපි පැහැදිලි කිරීමක් කරනවා අපේ හාමුදුරනේ. පින්වත් බෝධිසත්ව ගමනක නිරත වෙන පින්වත්නි, විහාරස්ථානයකට පැමුණුනාම සාමාන්‍යයෙන් අපි වන්දනා කළ යුතු පිළිවෙල හැටියට අපි සැලකන්නේ පළමුවෙන්ම බෝධීන් වහන්සේලාට. එහෙමයි. මොකද හේතුව වාග්යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණු තැන සිහිපත් කරගෙන එතෙන්ට තමයි අපේ මූලික ගෞරවය පිරිනමන්න ඕනේ. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සදාතුක ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙන් හෝ එහෙම නැතුව හෝ යම්කිසි විහාර මන්දිරයක් ඒ පූජා භූමිය තියෙනවා නම් දෙවනි වරටයි අපි විහාර මන්දිරයට වන්දනා කරන්නේ. එහෙමයි. මොකද ඉස්සෙල්ලා බුදුන් තැන, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන, ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා, ඒ වගේම සංසාර දුකින් එතර වීමේ පරමාදර්ශී චරිත ගොඩනැගීම සඳහා
යම්කිසි වෑයමක් දැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සංඝරත්නය නිර්මාණය වුණාද උන්වහන්සේලා බහැරක වන්දනාමාන කරන්නට පෙරදිය යුත්තේ තුන්වෙනි අවස්ථාවටයි. එහෙමත් නැත්නම් මේ ධාතු චෛත්‍යයට වන්දනා කිරීම දුවත් කමක් නැහැ. ඒ පිළිවෙල තමයි ඇත්තටම වඩා හොඳ පිළිවෙල. දැන් අපි හුඟක් පුරුදු වෙලා තියෙන පැමිණිච්ච ගමන් විහාර මන්දිරෙට ගිහිල්ලා චෛත්‍ය ළඟට ගිහිල්ලා අන්තිමට බෝධිය ළඟට. ඉතින් ඒ නිසා අපි අර පිළිවෙලක් ඇතුළු වන්දනා කරනවා නම් බෝධින් වහන්සේට, සෑරතුන් වහන්සේට, බුදු කුටියට. ඒක වඩාත්ම හොඳ ක්‍රමයක්. ඒ වෙනුම් පිදුම් කිරීමේ පිළිවෙලත් අර වත් පිළිවෙත් වල කොටසක් අපි හඳුනනවා. ඔව් දැන් අපි වන්දනා ගාථා කියනකොට උනත් අපි පෙරුවන් වන්දනා කරලා ඊට පස්සේ අපි යස්ස මූලේ නිසින්නෝම කියලා ඊට පස්සේ වන්දා මිචේතියන් කියලා වන්දනා කරනවා නම් තමයි වඩා හොඳ. දැන් අපි සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පෙරුවන් වන්දනා කරනකොට සංඝ රත්නේ පළමුවෙන් වඳින්නේ නැහැ. එහෙමයි. ධර්ම රත්නේ ප්‍රධානයි කිව්වත් ධර්මයේ පළමුවෙන් වඳින්නේ නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ පළමුවෙන් වඳින්නේ ඒකනේ අනුපිළිවෙල. ඒතකොට යම් කිසි දෙයක් කරනකොට ඒ ඕනෑම දෙයක තියෙන අනුපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් ශාසනයේ ඒක උඟක් වටිනා එකක්. මොකද මේ වගේ පූජා වස්තු කීපයක් විසිරිච්ච වන්දනා කිරීමේ ස්ථාන කීපයක් විසිරිච්ච එකම දහම මම හිතන්නේ විහාර භූමියයි බුදු දහමයි කියලා. එහෙම. ඒ නිසා අපි ඒ ක්‍රමය අනුගමනය කරනවා නම් වඩා හොඳයි. ඒකෙන් අදහස් වෙන්නේ අනිත් පිළිවෙලට වන්දනා කළාම වන්දනාවේ කුසල උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් අපි අවබෝධයෙන් යුක්තව යම් කිසි පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් හැමෝම ඒක හුඟක් හොඳ පුණ්‍ය ස්කන්ධය උපදවන කාරණාවක් වෙනවා. දැන් අපිට හුරු වෙලා තියෙන පිළිවෙලකුත් තව තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික. ත්‍රිවිධයි. සමහර කෙනෙක් පළවෙනියෙන් කරන්නේ ශාරීරික চৈতසික. ඒ කිව්වේ ධාතුන් හතර තැන්පත් ධාතු চৈতසික. එහෙම. ඊළඟට බෝධින් වහන්සේ. ඊළඟට උද්දේශික කියන බුදුරතුන් උදෙසා. ඒ අනුපිළිවෙල ක්‍රියාත්මක කරත් වරදක් නැහැ. එහෙම. අපි ඒකත් පොඩ්ඩක් මතක් කරමු. එහෙමයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ මතක් කළ පරිදි ඔබට මේ වැඳුම් පිදුම් කිරීමේ පිළිවෙත නැත්නම් নমස්කාර කිරීමේ පිළිවෙත සකස් කර ගන්නට පුළුවන්. මේ පාසල් නිවාඩු කාලයේ ඉඳ වෙනදාට වැඩිය දෙමාපියන් සමගින් දූ දරුවන් විහාරස්ථානයට ගිහිල්ලා නැත්නම් ඔබ වඳින පොදන නැත්නම් ඔබ ගෞරව කරන සත්කාර කරන ඔබට උපස්ථාන කරන්නට පුළුවන් භික්ෂුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මේ කාල සීමාවෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා හැම දෙයකටම යන්න කලින් අපි නැවතත් ඔබට මතක් කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විහාරස්ථානයකට ගමන් කරනවා නම් ඒ කටයුතු සිදු කරගන්න. හොඳයි අපේ හාමුදුරනේ කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවිගෙන යන මොහොතේදී ඊළඟට ඔබ වහන්සේගෙන් අසන්න කියලා හිතපු ප්‍රශ්නය තමයි හිත යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත නම් ඕනෑම තැනකදී අපි දන්නවා අපට යථා ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යමක් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. යථා ස්වභාවය දකින්න පුළුවන් නේද කියලා මම ප්‍රශ්න කරොත් එහෙම අපේ හාමුදුරනේ දසානුත්තරිය යෝනිසෝ මනසිකාරය කරගන්න පුළුවන්ද කියලා මම ඊළඟට ඔබ වහන්සේගෙන් විමසන්නේ. වාසනාවන්ත පින්වත්නි යෝනිසෝ මනසිකාරය කියන වචනේ ලෞකික ජීවිත මට්ටමේදී ලෝකෝත්තර ජීවිත මට්ටමේදී එක හා සමානව ප්‍රයෝජනවත් වන කාරණා ඉදිරිපත් වෙන හොඳ දහම් පදයක්. අපි ඒක මේ විදිහට අර්ථවත් කරගත්තොත් අර්ථයම මේක නොවේ. නමුත් මේක තේරුම් ගන්නට පහසු වෙන මෙහෙම අර්ථවත් කරගත්තොත් යමෙක් නිසි විදිහට මනස ක්‍රියාත්මක කරනවා නම් එහෙමයි. ආන්ගේ ඇත්තාට පහළ වෙන අධ්‍යාත්මික මට්ටම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එහෙමයි. කොටිම කරනවා මනස සිහිනුවණින් යුක්තව ජීවත් වීම. එහෙමයි. අපේ එදිනදා ජීවිතයේදී වුණා අපි මනස සිහිනුවණින් ජීවත් වෙනවා නම් අපට බොහෝ අකරතැබ් වලින් අත්මිදෙන්න පුළුවන්කම තියෙනවා මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. එහෙමයි. දැන් පුළුවන් අපි හොඳම සරල මට්ටමේ උදාහරණයක් ගමු. දැන් අපි ඔන්න වැස්ස දවස් වලට ගෙදරින් යනවා කුඩේත් අරගෙන. බස් එකේ යනවා ගමනක් යනවා. එහෙමයි. දැන් බස් එකට නැගලා තැහෙන දුරක් යනකොට හොඳට වැස්ස පායලා. නැත්තම් ඒ අනිත් බහින ඉසව්වට වැහැලා නැහැ. එහෙමයි. දැන් ඉතින් ඉක්මනින් ඊළඟට තියෙන බහින කල්පනාව. දැන් කුඩේ අර වීදුරෙන් තියෙන බටේ ගහලා තියෙන දැන්. දැන් බහැගත්ත ගියා. එහෙමයි. යනකොට ආයෙත් වැස්සක් එනවා. එතකොට මතක් වෙනවා යකඩ උඩේ අර බස් එකට නැගපු තැන. බස් එකේ ඉඳගත්තද? එහෙමයි. ඒ නිසා අන්න යෝනිසෝ මනසිකාරය නැති තැන. කොච්චර දුෂ්කරතාවයක් එතකොට උඩේ අවදක වීම නිසා තියෙනවා. එහෙමයි. උගත් දිනකුයි ජීවිතේ දැන් ගමනක් යන හදනකොට විභාගයකට යන හදනකොට අපි හිතන්නේ. නැත්තම් සමුග පරීක්ෂණයට යන හදනකොට දවස් දෙකක් කලින් කල්පනා කරනකොට මොනවද අවශ්‍ය? එහෙමයි. අවශ්‍ය දේවල් සියල්ල ගොනු කරගත්තද? හෙට උදේට බැරිය කියලා නිදා ගන්න නරකයි. එහෙමයි. ප්‍රෑමැද්ද මතක් කරලා හැඳුරුපත ගන්න බැරි වුණා. මොන හැඳුරුපත දාගන්න. ඊළඟට මේ කාලේ නම් මේ කොරෝනා වල එන්න වලට කාඩ් එකක් දෙනවා. එහෙමයි. ඒ කාඩ් එකක් තියෙන්න ඕනේ යන තරක. මෙයා මේ එන්නත ලබා ගන්න තියෙනවා. එහෙමයි.
ඒකේ PCR එකක් කරලා තියෙනවා නම් ඒකෙත් දෙනවා report එකක්. එහෙමයි. ඒකත් මේකට දාලා තියාගෙන ඉන්නවා. ආයතනෙට දැන් ලෙසින් ඇතුළු වෙන්න බෑ. එහෙමයි. තව මගේ අධ්‍යාපන සහතික ඒ ටික ගන්න බැරි නෝ උපාධි සහතික ගන්න මතක් වුණා. නමුත් සාමාන්‍ය පෙළ අහනවනේ. කොච්චර උපාධියක් තිබ්බත් එතෙන්ද සාමාන්‍ය පෙළ අහනවා. දැන් මතක් කරලා ගලුවම මුළු ගේ පෙරලන්න ඕන සාමාන්‍ය සහතිකය හොයන්න. ඒක තරක ගොනු කරලා නැහැ. යෝනිසෝ මනසිකාරය කොහෙද තිබ්බේ කියලා මතක නැහැ. එහෙමයි. ඒකට උදේට මේක කරන්න හිටියොත් එයාට එදාට යන පිට සම්මුඛ පරීක්ෂණයට යන්න බැරි වෙනවා. වැඩ ගොඩක් අවුල් වෙනවා. ඕනම දෙයක් ඒ නිසා කරනකොට ඒ කරන කටයුත්ත ගැන කල් වේලා ඇතුළු හොඳින් සිහි කරමින් යෝනිසෝ මනසිකාරයේ පිහිටා සිටීම ඉතා වැදගත්. එහෙමයි. දැන් පින්නත් ඔබ මගෙන් අහුවේ දර්ශනානුත්තරිය කියන මේ අනුත්තරිය ධර්ම වැඩි වීම සඳහා යෝනිසෝ මනසිකාරය කොච්චර දුරට වැදගත්ද කියන එක. එහෙමයි. එතකොට අපි මේ දර්ශනානුත්තරිය කියන එකේ අර්ථ ගණනාවක් මම ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. එහෙමයි. එතනින් අපි බුදුරජාණන් වහන්සේ වෙනුවට අද අපිට දකින්න තියෙන්නේ බුද්ධ ප්‍රතිමාවනේ. එහෙමයි. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා හැටියට නම් අද වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා දකින්න පුළුවන්. එතකොට අපි බුද්ධ ශ්‍රාවකයෙක් ගැන උදාහරණයක් ගමු. බුද්ධ ශ්‍රාවකයෙක් මුණ ගැහුණාම අපි උන්වහන්සේට වඳින්න ඕන කරන පිළිවෙලක් තියෙනවා. එහෙමයි. හොඳ සිහියෙන් ඒක කරන්න ඕන. දැන් අර නිකන් කතාවට කියනවා වඳින එක විතර සිහිය තිබොත් හරි ප්‍රශ්නයක්. කාමදුනම දවසක් මලු අවදිනවලු. එහෙමයි. ඉතින් මේ මලු අවදගෙන ඉන්න ගමන් දායක මහත්තයෙක් දැකලා ඒ දායක මහත්තයාට මේ ඉදර ටිකක් අල්ල ගන්න දුන්නා. එහෙමයි. උන්වහන්සේ වාඩි වෙන්න දැක්ක වෙලා. ඉතින් දායකයාට කල්පනාව තියෙන්නේ ඉදර අතට ගන්න එක නෙමෙයි. හාමුදුරන්ට වඳින එක. ඉතින් ආපහු දායක මහත්තයා හාමුදුරන්ට ඉදර හේතු කළා වැන්දා. වත්පේ දැක්කම වඳින්න බෑ. හාමුදුරුවෝ හිටගෙන ඉන්නකොට කවුරු හරි එනවනම් වඳින්න එන්නේ කියලා දන්නවනම් හාමුදුරුවෝ ආසනගත වෙන්න ඕන. හාමුදුරුවෝ ඒකයි මේ ඉදර පොඩ්ඩක් තියන්න කියන සංඥාවෙන් තමයි තනක් පෙන්නලා ඉදර දුන්නා අතට. එහෙමයි. අර එහෙමයි හාමුදුරනේ. කියලා ඉදර අතට ගන්න හාමුදුරන්ගේ එකටම හේතු කළා. වැන්දා කියලා නිකන් විහිළු කතාවක් තියෙනවා. එහෙමයි. අන්න යෝනිසෝ මනසිකාරය නැහැ. ඊළඟට අපි හිතමු දැන් දාන පින්කමකට ආරාධනා කරන්නයි අපි ගියේ. ඉතින් දායක මහත්තයා මේ කීනමක් විතර දානෙට ඕනද? අහඳුරන්නේ 4 දෙනෙක් විතර. දැන් අහපු ප්‍රශ්නට උත්තරයක් දෙන්න ඕන කියලා හිතලා මිසක් යෝනිසෝ මනසිකාරය නැහැ. 4 දෙනෙක් කියන එක හොඳයිද 4 නමක් කියලා කියන්න ඕනද කියන කාරණාව සිහිය නැහැ. එතකොට හැම දෙයක්ම මේ විදිහට සිහියෙන් යුක්තව දැන් විහාර මන්දිරයකට ගියාම භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න තැන පස්සෙන් පස්සට ටිකක් යනවා මිසක් එකපාරට බුදුහාමට පස්සට හරවලා ආපහු එළියට එන්නේ. එහෙනම් ඒකටත් ඔල සීනුවන. ඒ නිසා හැම කාරණයකටම දසරණුත්තරේ නැහුවේ උත්තරීතරතේ දකින්න යනකොට ඒකට ගෞරව කළ යුතු පිළිවෙල පිළිබඳව තේරුම් ගන්නට යෝනිසෝ මනසිකාරය කියන අත්‍යවශ්‍යයි. හාමුදුරනේ දැන් ඔතනම මම අහන්න කියලා හිතුවා. දැන් අපි දන්නවා බස් එකක මේ දවස්වල ගමන් බිමන් අඩු වුණාට කොරෝනා තත්ත්වයට පෙර අපි ඕන තරම් බස් වල හිර වෙලා ගමන් බිමන් ගියා. එතකොට දුර ගමන් සේවා බස් රථවල විශේෂයෙන් ගමන් කරනකොට දැකලා තියෙනවා බස් එකට නැගලා ටික වෙලාවක් යනකොට හොඳට නිින්ද යනවා රාත්‍රී කියන බෙල්ලට අදාගෙන වැටෙනවා. ඔව්. හැබැයි අපි හාමුදුරනේ වහින්න කිට්ටු තැන ලඟ වෙනකොටම එකවරම හැරෙනවා. ඇයි එහෙම වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරයෙන්ද? ඔව්. ඒක මේ මනසේ ස්වභාවය. මනසට අපි යම් දෙයක් ඇතුළු කරලා තිබ්බහම බාහිර වශයෙන් කය නිදාගත්තට මොකද? මනස ඒ අදාළ ලබා දෙන අරමුණ බෙහෙවින්ම ග්‍රහණය කොට අදාළ තැනදී අපි අවදි කරනවා. දැන් ඒක අපිට අත්දකින්නට පුළුවන්. අපි හිතුවොත් හෙට පාන්දර මට 4ට නැගිටින්න ඕන කියලා. හිතාගෙන නිදාගත්තොත් හොඳට නිින්ද යනවා. හැබැයි ડોක්ටරේ හීනෙකුත් පේනවා සමහරට මේ ඇහැරෙන්න ඕන මෙන්න හේතුවට. එතකොට ඒ හීනෙන් ටිකක් ඇහැරලා බලනකොට ඇහැරෙන්න ඕන විලාවටමයි ඇහැරලා තියෙන්නේ. ඒකට හිතලා මට එලාම් ඕනේ නැහැ. අරන මිනිස්සු කියනවා මට එලාම් කියලා જાතියක් ඕනේ නැහැ. මට ඉබේට හිතට ඇතුළු කරගත්තොත් මේ වෙලාවට මම අවදි වෙන්න ඕන කියලා මම අවදි වෙනවා. එතකොට ඒකත් එක්තරා යෝනිසෝ මනසිකාරයේ අවස්ථාවක් තමයි. ඇත්තයි ඒ කියපු කතාව. ඒ මනසට වැඩේ බාර දෙනවා. දැන් ඉගෙන ගන්න දරුවන්ට හරි වටිනා දෙයක් තමයි දැන් තමන්ට කටපාඩම් කරන්න ඕන දේවල් තියෙනවා නම් ඉස්සර මට මතකයි අපේ ගුරුවරයා අපිට කිව්වා සැතපෙන ඇදගාව පොඩි ලීපටියක් ගහලා දීලා තිබුණා. එහෙමයි. මගේ ගුරුහාමුදුර මට ඒක කරලා දීලා තිබුණා. පොඩි ලීපටියක්. හේතුව ගම්බෝතලෙකුත් තියෙනවා ඒ කිට්ටුව. මොනවා හරි පාඩම් කරන්න උවමනා කරන දෙයක් නැත්තම් කොලේක ලියලා ගම් චුට්ටක් දාලා අර ලී අලවන්න බිත්ති අලවන්න එපා කිව්වා. මොකද ඒක ඇදලා ගන්නකොට අපව කඩදාසිය බිත්තියේ හුණු බදාව පතුරුත් එක්ක ගැලවිලා ඉන්නේ. ඒතර ආයේ වැඩි වීදුම බලන්න කොච්චර හිතුවද කියලා පොඩි දෙයක්. එතකොට හැන්දෑවේ ඒක මතක් කරගෙන එක වතාවක් දෙකක් කියවලා සංසුන්ව හැපියා ගන්නවද නින්දට යන්නේ. පහවදා උදේ හැරෙනකොට අපි හොඳට කඩපාඩම්. එහෙමයි.
මොකද මනසට අපි වැඩේ බාර දෙනවා. ඒ මනසට වැඩේ බාර දෙනවා මනස අපිට අපි බාහිර වශයෙන් කායිකවයි මානසිකවයි දෙකම ක්‍රියාත්මක කරනවට වඩා මනසට පමණක් තනින් ක්‍රියාත්මක වැඩ බාර දුන්නාම මනස ඒක හරියටම කරනවා. එහෙමයි. හොඳයි අපේ හාමුදුරනේ අපි මීට පෙර අසන ලද ප්‍රශ්නයට නැත්නම් මේ යෝනිසෝ මනසිකාර්ය පිළිබඳව අහන්නට යෙදුණු ප්‍රශ්නයත් එක්කම ඔබ වහන්සේ සම්මුඛ පරීක්ෂණ විභාග ආදී පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණා. දැන් මේ කාලවකවානුව තුළ සමාජයේ වැඩි වශයෙන්ම කතා බහට ලක්වන දෙයක් තමයි මේ අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරනවා. ඒදී මේ අපිට මතකයි අපි හඳුන්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව යම් මට්ටමක් හොයලා බලන්න වැඩසටහනක් හදාගෙන ආවා. හැබැයි ඒක ප්‍රතික්ෂේප වෙලා ගියා. මම ඔබ වහන්සේගෙන් අහන්නේ අපේ හඳුන්වන්නේ කෙනෙකුගේ අධ්‍යාපනය කෙසේ වෙන්නට ඕනේද? පෙර පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙන්න මේ කියන අධ්‍යාපන වලට සීමා විය යුතුද? නැත්නම් මේක ප්‍රමාණවත්ද? ඉන් එහාට මේ අධ්‍යාපනය සකස් විය යුතුද කියලායි මම ඔබ වහන්සේගෙන් අහන්නේ. ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අසවල් ප්‍රශ්නෙට පිළිතුරක් සපයලා නැහැ නේදයි කියලා කියන්නට බැහැ. එහෙමයි. දැන් මංගල සූත්‍රය බලන්න උදාහරණයක් වශයෙන් බාහු සත්‍යංච සිප්පච්ච එහෙමයි. විනයෝද සුසික්කිතෝ මොනතරම් සමබර කරලා තියෙනද අධ්‍යාපනය. එහෙමයි. බාහු සත්‍යංච හොඳ දැනුගත්කම තමන් ඉගෙන කියා ගන්න දේ පිළිබඳව හොඳ පරිණත බවක් ලබා ගැනීම. බහුසුතකම කියන පරිණත බව. සමහරට කාලයක් එක්ක පරිණත බව වැඩි වෙනවා. එහෙනම් අපි පරිණත බව කියන වචනේ මම හිතන කාටවත් තේරෙනවා. දැන් අපි කියනවා දැන් අවුරුදු 20ක ඉලන්දාරියෙක්. දැන් ඉතින් හරි පරිණතයි. පරිණත කියලා කියන්නේ ශක්තිමත් අභිවෘද්ධි කර කියන කාරණාවයි. එහෙමයි. දැන් එතකොට බාහු සත්‍යංච බොහෝ පරිණත භාවයට පත් වෙච්ච කෙනෙක් වෙනකොට සිප්පංච ඒක විවිධ ශිල්ප පිළිබඳ දැනුමකට එකතු කර ගන්නවා. ඒ කියන්නේ න්‍යායික අධ්‍යාපනය සමග එයම වුණත් ප්‍රායෝගික කිරීම. එහෙමයි. අපි ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගික කරන්න පුළුවන් වෙන විදිහේ ඥාන කෝෂයක්, ඥාන සම්භාරයක්, අධ්‍යක්ීම් රසක් ගොඩනගා ගැනීම ඉතා වැදගත්. එහෙමයි. එතකොට ඒ ශිල්ප දැනීම කියන කාරණාව එකක්. එහෙමයි. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම මහාචාර්යවරයෙක් ගෙදර ඉන්නවා. එහෙමයි. එතකොට ඒ ගෙදර උණු කැටයක් කරන කියලා අපි හිතමු. එහෙමයි. මහාචාර්යවරයා ඉහළට විතරගෙන තියෙනවා. නමුත් ඉනිමගෙන් ඉහළට ගිහින් වහලේ හදා ගන්න බෑ. එහෙමයි. එතකොට උගත්කම තියෙනවා. වහලේ කැඩුනම යමක් වුණාම ඒක හදාගන්න ශිල්ප දැනීම නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා උගත්කම තියෙන පුද්ගලයාගේ විනයානුකූල පැවැත්ම කොච්චර වැදගත්ද කියන එක ඒකෙන් පැහැදිලි වෙනවානේ. ප්‍රශ්නයක් निराකරණය කරගන්න භාග්‍යවතුන් වහන්සේ කරුණු දෙකක් අනුශාසනා කරනවා. එහෙමයි. එකක් කාලේන ධම්ම ශ්‍රවණ. අනිත් එක කාලේන ධම්ම සාකච්ඡා. එහෙමයි. එතකොට මේ දැනුගත්කම බා ප්‍රයෝජනවත් වෙනවා යමෙක් කියන දේ සමන් දීම සඳහා විශේෂයෙන්. එහෙමයි. ඒ වගේම මේ කියන ඕනෑම දෙයක් පිළිබඳව මතවාදී ඉවසන්නට පුළුවන් විදිහේ ශිල්පීය දැනුමක් නැත්නම් ප්‍රායෝගික කර ගැනීමක් හරි ඉගෙන කියාගත්ත දේ. එහෙමයි. කන්ති පරමත් අපෝදිතිකක් වල බෑ ඉවසීම පුළුවන්කම තියෙනවා. එහෙමයි. එතකොට අවශ්‍ය තැනකදී අවශ්‍ය කාරණාවක් කොහොම සුහදව පිළිසඳර කතාවකින් විසඳ ගන්න පුළුවන් නම් නැත්නම් අදහස් අතර ගැටීමෙන් තමයි සත්‍ය මතුවෙන්නේ ඇත්තටම. එහෙමයි. අදහස් ඉදිරිපත් වීමේදී කායික ගැටීම දක්වා ගියොත් මොකද වෙන්නේ? ඒ කාගේ හැටිද? කයේ බලය පෙන්වලා වැඩ කරන හැටි, කහ ගන්න හැටි ප්‍රශ්නයක් ඇති වුණාම නෝගතුන්ගේ ලක්ෂණය. එහෙමයි. උගතගේ ලක්ෂණය එක නෙමෙයි. ඒ නිසා නිතරම මේ අධ්‍යාපනය කියන එක විවිධ වූ ශික්ෂණයන් සමග බැඳී තිබෙන එකක්. එහෙමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නත් ඒකයි රටක වේවා ආයතනික වේවා ශාසනික වේවා පැවැත්ම කොට දෙන්නේ විනය මතනේ. එහෙමයි. ඒතර විනය හදන්නේ අධ්‍යාපනය. එහෙමයි. අධ්‍යාපනයේ ප්‍රධාන එකක් තමයි ශිල්පීය කරුණු දැනුගත්කම ලබා දීම පමණක් නොව විනයානුකූල හික්මීම ලබා දීම. ඒක නැති තැන ඒ අධ්‍යාපනයේ ඉති වැඩක් නැහැ. එහෙමයි. අපේ හාමුදුරනේ අද දවසේ අවසන් ප්‍රශ්නය තමයි ඔබ වහන්සේගෙන් අහන්න නැත්නම් විමසන්න සූදානම් වෙන්නේ. ඔබ වහන්සේ අද ධර්මදේශනාව නිමාවට පත් කරන්න යෙදුනේ ජයමංගල ගාථාවල දෙවන ගාථාවේ. ඒකේ අර්ථය සිංහල කවියකින් ඉදිරිපත් කරා ඔබ වහන්සේ. එහෙම ඉදිරිපත් කරලා හැමෝටම ආශිර්වාද කරන්නට යෙදුණා. අපි දන්නවා අපේ හාමුදුරනේ එහිදී ග්‍රහ දෝෂ පිළිබඳව ඔබ වහන්සේ කතා බහ කළා. මම අහන්නේ අපේ හාමුදුරනේ ග්‍රහ දෝෂ කියන දේ සැබෑවක්ද? ධර්මයෙන් ග්‍රහ දෝෂ නැති කරගන්නට පුළුවන්ද? නැත්නම් ධර්මයේ තුල පිහිටා කටයුතු කිරීමෙන් ග්‍රහ දෝෂ වලට පිහිටක් පිළිසරණක් ලැබෙනවද කියලා. හොඳයි. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. අපි ඉස්සෙල්ලා බලමු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ එහෙම නැත්නම් බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ පටන් බුද්ධත්වයේ පරිනිර්වාණය දක්වා සිද්ධිවලට කොයි විදිහටද මේ ග්‍රහයන් බලපෑවේ කියන කාරණාව. එහෙමයි. අපි ඉස්සෙල්ලා මෙතනදී පිළිසෙන්න ඕන බෝධිසත්වයන් වහන්සේට නම් තබන අවස්ථාව.
ඒකට පැමුණුනේ නක්ෂත්‍රයේ පිළිබඳව පිළිපොන් හසල කුසාග්‍ර ධර්මත් තිබිච්ච බ්‍රාහ්මණය. එහෙමයි. ඒ බ්‍රාහ්මණයෝ ඒ කුමාරයා උපදිච්ච අවස්ථාවත් ශාරීරික අංග ලක්ෂණ වගේම ඒ වෙලාවේ ග්‍රහචාරයෙන් පිහිටා තිබෙන ආකාරයක් ගැන මන බලලා ගණනය කරලා ප්‍රකාශනයක් කළා. මේ පුතා ගෙදර හිටියොත් ගිහියෙක් හැටියට යන්න තියෙන උපරිම තලය තමයි ශක්තිති රාජ පදවිය. එහෙමයි. ඒ දක්වා ගමන් කරන්න පුළුවන්. දැන් මොකක්ද දිහා බලද්දි මේ කලේ අර ග්‍රහයන්ගේ පැවැත්ම හා මේ පුද්ගලයාගේ උපත අතර තියෙන සම්බන්ධීකරණය බලලා. එහෙමයි. ඒ වගේම එහෙම නැත්නම් ගිහි ගෙදරින් ඉක්ුණොත් එතන යායක ඉහළම තලයක් ඇත්ත පැවිද්දෙක් වශයෙන් ඒ පැවිද්දා සම්මා සම්බුදු පදවියට පත් වෙනවා. එතකොට ඔය කියපු තීරණ දෙක ගැන බලනකොට නක්ෂත්‍ර විද්‍යාව පිළිබඳව ඒවක තිබිච්ච සැලකිල්ල අපිට පැහැදිලි. අනිත් පැත්තෙන් චන්ද්‍ර ග්‍රහය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ තියෙන විවිධ සම්බන්ධතාවය ගැන කෙටියෙන් අපි සලකලා බලන්න වටිනවා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයට ප්‍රතිසන්දිග්‍රහණය කළේ ප්‍රතිසන්දිග්‍රහණය උනේ නැත්නම් මව්ගෙබේ පිළිසිඳ ගත්තේ. ඇසල පුරපසුසක් පොහොය දවසට. එහෙමයි. ඒ වගේම ධර්මයේ අමා සිසිල ලෝකයට බෙදා දෙන්නට පෙළඹුණේ ඇසල පුරපසුසක් පොහොය දවසට. එහෙමයි. එතකොට ඒ සඳහා පුරපොය කියලා කියන්නේ චන්ද්‍රයාගේ පූර්ණ ආලෝකය අපිට දිස් වෙන ලැබෙන කාලය කියන එක නේද? එහෙමයි. ඊළඟට සම්මා සම්බුදු පදවියට පත් වුණේ. ඒ වගේම මව්ගෙබේ මෙලොවට බිහි වුණේ. ඒ වගේම මහා පරිනිර්වාණය සිද්ධ වුණේ. පුරහඳ මැනවින්ම පෙනෙන අවුරුද්දේ පුරපක්ෂයේ උච්චතමය වූ අවුරුද්දේ මාස 6ක් ගත වෙච්ච තරමේ වෙසක් පොය ලැබෙන්නේ. එහෙමයි. ඒ වෙසක් පුර පසුව පොය දවස. එහෙමනම් අවර පැහැදිලිව පේනවා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ සීරු අවස්ථාවල සිදු වුණේ චන්ද්‍රයානම් ග්‍රහයාගේ බලපෑමට යම් කිසි ආකාරයක සහසම්බන්ධතාවයක් ඇතිවක් වෙනවා. ඒ කියන්නේ බුදුනේ චන්ද්‍රයා නිසා කියන එක එහෙම නෙවෙයි. චන්ද්‍රයාගේ බලපෑම සිදු වුණා බුද්ධිමය විප්ලවය ගොඩනගා ගන්න. එහෙමයි. එතකොට අපේ මේ ව්‍යවහාරයේ සාමාන්‍ය තියෙනවා බුදුරජාණන් වහන්සේගේ නව ගුණයන් මූලික කරගෙන අරහං බුදු ගුණයෙන් මගේ ඉරුටි අපල දුරු වේවා. එහෙමයි. ඒක සත්‍ය ක්‍රියාවක් නේ. එතකොට බුදු ගුණවල තියෙන ප්‍රබලතම බුදු ගුණය තමයි අරහං ගුණය. ග්‍රහයන් අතර ප්‍රබලම බලපෑමක් අපට කරන ග්‍රහය තමයි ඉරු ග්‍රහය. ඒතර මේක බුදුදහමට විතරද? නෑ. Hindu ආගම ගත්තොත් දැන් සිංහල Hindu දෙගොල්ලම එකට සමරන උත්සවයනේ අලුත් අවුරුදු උත්සවය කියලා අපි කියන්නේ. අප්‍රේල් මාසේ 13 හෝ 14 12 කියන දිනවලේද. එතකොට සඳ බැලීමේ අවස්ථාව. ඒකට නැකතක් තියෙනවා. ඒ වගේම හිරු දැක්මේ අවස්ථාව. සූර්ය මංගල්‍ය කියලා එකක් තියෙනවා. මේ ඔක්කොම එතකොට මේ ග්‍රහයෝ ප්‍රධාන වශයෙන් අපේ මිනිස් ජීවිතවලට යම් කිසි විදිහක බලපෑමක් මිනිස් ජීවිතවල ක්‍රියාකාරකම් වලට යම් කිසි බලපෑමක් මේ ග්‍රහයන් විසින් සිද්ධ කරනවා කියන එක අපි ඒකාන්තයෙන් පිළිගත යුතුයි. එහෙම. ඒකෙන් අදහස් කරන්නේ ග්‍රහයාට යටවිය යුතුයි කියන එක නොවේ. ග්‍රහයන්ගෙන් නැති වෙන අපලය ගැනම කතා කරන්නේ නැතුව ග්‍රහයන්ගෙන් නැති වෙන සඵලත්වය ගැනත් අපි සාකච්ඡා කරන්නට ඕනේ. ඒක බුදුදහමට එකක නොවන කාරණාවක් නෙවෙයි. භාග්‍යවත් මහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කළා තියෙනවා වේදකව නැකත් බැලීම වැනි ඒවා අසේවනීය ධර්ම. එහෙමයි. උන්වහන්සේලා විසින් ක්‍රියාත්මක නොකළ යුතු ධර්ම. ඒකෙන් අදහස් කරන්නේ ඒවා ප්‍රතික්ෂේප කරා කියන එක නොවේ. ඒවා ගිහියන්යි අයිතිකාරය. ගිහියන් ඒ පිළිබඳ ශිල්ප ඉගෙන ගන්නට ඕන. භික්ෂුව ඉගෙන ගන්නට ගැටලුවක් නැහැ. භික්ෂුව ඒවා ධනෝපායන මාර්ගයක් බවට පත් කර ගැනීම හෝ තමන්ගේ එතකොට අර මූලික අරමුණෙන් බැහැර වෙනවනේ. භික්ෂුන් වහන්සේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කළා කියනවා. මිසක් අපි භාග්‍යවතුන් වහන්සේගේ එක බණපදයක් විතරක් අරගෙන නක්ෂත්‍රයේ ප්‍රතික්ෂේප කළා ග්‍රහ ප්‍රතික්ෂේප කළා කියලා උපත් දෙනෙක් කියලා මට ඇහිලා තියෙනවා. කිංකරි සංකාරක. ඒකෙන් අදහස් කරන්නේ මට මගේ ජීවිතේ මුළුමනින් වෙනස් කරන්න මම ග්‍රහ තාරකාවන්ගේ පවරන්නට අවශ්‍ය තරමට පල්හැට වැටෙන්න ඕනේ නැහැ. ග්‍රහ තාරකාවන්ගෙන් අපට යම්කිසි බලපෑමක් ජීවිතේට සිද්ධ වෙනවා. ඒක හැබැයි. නමුත් ඒක පරාමර්ශණය කරගෙන අපට ආධ්‍යාත්මික ධර්ම වලින්, ගුණ ධර්ම වලින්, පුණ්‍ය ධර්ම වලින් අපි වටා ප්‍රබල කිරණ වලල්ල ගොඩනගා ගත්තම අර ග්‍රහයන්ගෙන් ගලා එන කිරණ වලට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් විදිහේ ශක්තිවත් බවක් අපිට ගොඩනගෙනවා කියන එක බුදුදහම පැහැදිලිව පිළිගන්නවා. හොඳයි අපේ හාමුදුරනේ කාලය අපිටත් නොදැනුවත්වම ගෙවිලා යන මොහොතේ හැමදාමත් ඔබ වහන්සේට ආශිර්වාදයක් වෙමින් ශක්තිය සලසන්නේ මගේ ආදරණීය සදහවත් පිරිස. ඒ නිසා විවිධාකාරයෙන් මේ ස්ථානයේ බැබලීම සඳහා උදව් උපකාර කරන ලද සියලු සදහවත් පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ අවස්ථාව උදා කරලා දෙන්නේ. වස්සාන ඍතුව සමාරම්භ කළ
මොහොත දක්වා අපට අපවටන් කළා වූ සියලු පින්නතුල්ලා නැවත තමන්ගේ හිතගත අත අලුත් කරගෙන ඔබ වහන්සේලාට වස්සාන ඍතුව සුවසේ ගත කිරීමට ඔබ වහන්සේලා බලාපොරොත්තු වන අරමුණු සඵල කරගන්නට ඔබ වහන්සේලාගේ කාලය හෝ ශ්‍රමය හෝ සිහිය හෝ නොපිහිටුවා අධ්‍යාත්මික ධර්මවලම සිහිය පිහිටවන්නටයි කළ ආරාධනාව තමයි පින්වත්නි අපට මේ යුගයේදී ආධාර උපකාර කළා කියන එකේ අදහස. විශාල ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක්, මැණින් වහන්සේලා ප්‍රමාණයක්, ඒ වගේ මේ වර්ෂයේ තාවකාලික පැවිද්දට ඇතුළු වෙච්ච බුදු පිරිසක් මේ පූජා භූමිය තුල වාසය කරනවා. ඒ සියලු දෙනාට දානමාන සම්පාදනය කිරීමේ බර මා මත පැට වුණා නම්, ඒ බර මා වෙත යොමු වී තිබුණා නම් මට නිදහස් උන්වහන්සේලාට මේ ධර්ම දානය බෙදා දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. පින්නත් ඔබ දානමාන ආදී කරන සංග්‍රහය වෙනුවෙන් වෙන වෙනම පින් දෙන්නට ගියොත් අපිට බොහෝ කාලයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වෙනවා. ඒක අපට සීමා සහිත ප්‍රමාණයකට තමයි පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වස්සන්තය වෙන විටවත් අපේ සෑමලෝ නිර්මාණය යම් තැනකට ගෙන එන්නට පුළුවන්කම ලැබෙවි කියලා. ඒ සඳහාත් මගේ හිත යොමු කළ යුතු නැතිව නිදහස් මේ පැවිද්ද පවත්වා ගන්නට පින්නත් ඔබ අපට ඒ වෙනුවෙන් කරන මුදල් මේ ආධාර උපකාරات අපට බෙහෙවින්ම උපකාරයි. ඒ නිසා ඒ සියලු අපෝපකාරයන්ට අද දවසට ලැබෙන කාල විරාමයේ තුල පුණ්‍ය අනුමෝදනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේ පූජා භූමියට පැමිණ සිටිනවා කෑගල්ලේ නාගොල්ල අංක 143 එක දිවසේ ආරේ නන්දන රණ වීර මහත්මයා ප්‍රධාන කුලවංශයේ සදහවත් පිරිස සදහවතුන් රුපියල් 40000ක බරපැනක් පූජා කරලා අදත් නොඑක ආකාර පුද පූජාවන් වැඩමවාගෙන මේ පූජා භූමියට පැමිණිලා අපටත් සත් ප්‍රාර්ථනා කරමින් රංගලී දාසවත්ත පින්වත් මහත්මියගේ දයාබර මෑණියන් වූ වයිටි රාණි පෙරේරා මහත්මියගේ අභාවයෙන් වසරක් පිරෙන පින්කම මූලික කරගෙනයි මේ උපකාර විශේෂණ සිද්ධ කරන්නේ. එවැගේම ඩී.එම්. දාසවත්ත පියතුමාට රිටත් රණවීර පියාණන්ට සීතා ජයතිලක මෑණියන්ට හා දෙපාර්ශ්වයෙහි මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කල්යාණි තන්නගේ පින්වත් මහත්මිය අංක 194 ඩී.එස්. සනනායක වීගේ මහනුවර සිට රුපියල් 65000ක වරපැනක් සෑම කටයුත්තකටම වෙන්කොට එවා තිබෙනවා පරිහරණය සඳහා. ඒ උතුම් පරිත්‍යාගය තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන්ගේ ශක්තිය මට ආශිර්වාදයේ පිණිසත් ඒ වගේම අභාවයේපත් සුනිල් තන්නගේ පියතුමාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට සුජීවත් අනුරාධ තන්නගේ මෑණියන් විමලා හේරත් මිත්‍රරත්න හේරත් යන මව්පිය දෙපළ ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේම අශෝක අමරසිංහ පින්වත් මහත්මයා කහර දිවිසයකින් එක මුළු ගහපිටිය ඇහැලිය කොට සිට රුපියල් ලක්ෂයක බරපැනක් ස්ථානීය සීල් සංවර්ධන කටයුතු දානමය කටයුතු ඒ වගේම අපේ වෛද්‍ය ප්‍රතිකාර ආදී සඳහා යොමු කොට තිබෙනවා. අභාවයටපත් මෑණියන් වහන්සේ වකුගඩු රෝගීකින් අභාවයටපත් වෙලා ඉතිමේ පින්දෙන්ට පිළිකා රෝගීකින් අභාවයටපත් වුණු පින්වත් පියාණන්ට ඒ වගේම පිළිකා රෝගීකින් අභාවයටපත් වුණු ආච්චි අම්මාට පින්දෙන්නට සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි ඒ බරපැන් පූජාව සිදු කළේ සුජීවත් ස්වයං පුරුෂයන්න් සහ දරු මුණුපුරු හැම දෙනාටම ආශිර්වාද කරන්නට සමග අශෝක අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්තුල්ලාට නිවන් පිණිස යන ගමනට පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව දැතුව ඔගෙම නැනශීලී විජේනායක සමරසිංහ පින්වත් මහත්මියට අපන්ගෙදර පළපොත බෙලියත්තේ සිට 30000ක බරපැනක් යොමු කරමින් අප ඇතුළු සියලු දෙනා වහන්සේලාට සෙත්පතමින් මේකේ දෙමව්පියන් පින් පමුණුවමින් 2021 731 වෙනි ඊයේ දිනට 70 වන ජන්මදිනය සමරන නැනශීලී විජේනායක මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සියලු හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඒ ආධාර අප වෙත පූජා කරා. ඒ වගේම 2021 ජූලි මාසේ 18 වෙනි දින අපේ net ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරු රංජිත් හේවානායක මහත්මයා අංක 197 දී දෙවනි පටුබඳ හිඟුරාර ඇමරිකටි සිටුකල් 55000ක බරපැනක් පූජා කොට තිබෙනවා. රංජිත් හේවානායක ප්‍රදීපා මහානාම සිරියා මහානාම ඇතුළු පිරිසගේ දායකත්වයෙන් මේ බරපැන පූජා කළේ මාතරේ මිනිස්සු පරින්ත සිට මියගිය ධර්මසේන හේවානායක පියාණන්ට එච්.එම්. දීලාවතී හිමියන්ට පොළොන්න හදපඩ පරිත්‍යාග සිටි පාලිත ජනරත්නකට පුණ්‍යානුමෝදනා කිරීම වගේම නිද්දෙහි ධර්මසේන රත්නායක මහත්මයාට ඉක්මන් පොයේ ප්‍රාර්ථනා කිරීම කරමු කරගෙන තිබෙනවා. ඊළවණින් මෙන්දිස් පින්වත් මහත්මයා අංක 17 10 ඔඩගේ වර්ෂ සංගමිතාපාර අනුරාධපුරයේ සිටින 40000කට බරපැනක් පූජා කොට තිබෙනවා. 9කට කරමින්ගේ බත්තර මොල්ලේකේ තරංග ගුණවර්ධන එකම පුතාට හා මාගේ දෙමව්පියන් පින් පමුණුවන්නට අගෝස්තු 2 වෙනිදා දානමය පින්කම සඳහා මේ බරපැන යොමු කර තිබෙනවා. ඒ වගේම ගමගේ කුප්පා අබේවර්ධන පින්වත් මහත්මිය ඈගල්ලේ බුලත් සිංහල සිට රුපියල් 25000ක බරපැන දානමය කටයුතු සඳහා යොදවමින් අපට ආශිර්වාද කරමින්
ये मासे पिछले दिन जन्मदिन में हमारे पुष्पावे वर्तन महत्व का दीप्ति जयसिंह महातार के राष्ट्र प्रार्थना को किलेनो जुगांत दीनेगे ए राष्ट्र का पर गुरुवी जुगांती दीनेगे ए राष्ट्र का पर गुरुवी अनागत सार के प्रतिनिधि नेगी सिद्धनाथ पुण्य अनुमोदना को किलेनो एम सील प्रार्थनावन එකකින් සමුර්ථ වේවා ඒකාන්තයෙන් ශිල්පින්න තුලන්ට නිබ්බානගාමී පරම සුවේ කරා යන ගවන්තක් මේ උතුම් ශාසනික උපකාරය බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඔබ හැමතැන සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සාදු 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 ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඔබේ ජීවිතවලට සමීප වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද සමුගන්න සූදානම් වෙන්නේ මේ පාමුල ධර්ම සාකච්ඡාව තුළින් ඔබට පුළුවන්කමක් තිබෙනවා මම මතක් කරන දුරකථන අංක සටහන් කරගෙන අපේ හාමුදුරන් වහන්සේ සිදු කරන ලබන ශාසනික සේවාව සඳහා අත්වැඩ ගන්න එක්රස් වන්න. හාමුදුරන් වහන්සේට කතා කරන්න 071 422 2844 071 422 2844 කාර්යාලය දුරකථන අංකය තමයි මේ මතක් කරන්නේ 070 131 46 070 ආධාර බැර කරන්න පුළුවන් සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ ගිණුම් අංක 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 කියන ගිණුම් අංකයට ඔබේ ආධාර බැර කිරීමේ පුළුවන්කමක් තිබෙනවා. අදත් අපි කරේ අනුකම්පාවෙන් ඉරිදා මෙතෙක් පහමුල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සඳහා වැඩමවන්නට යෙදුණු ගම්පහ මිහිස්වත්ත හික්කිය දිනේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර පහනක ශාස්ත්‍රපති රාජකීය පඬිත අති පූජනීය කටවල හේමාලෝකනාහිමි පාණන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවා කියා ඉන්නතරසිත හයියෙන් හදලා සාදුපුණක් පවත්වමින් ඒ ආශිර්වාදයේ කාස් කරමු. සමගන්නවා හැම දිනකම තුන්වනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමු. සම්මානිතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකේතය වෙත ඔබට පෙරවන් සරණයි.